දැන් මේ මීට පෙර අපි කරපු මේ සාහිත්‍ය පාඩමට සහභාගී වුණේ නැති ළමයි කවුද ඉන්නේ? මීට කලින් කරපු සාහිත්‍ය පාඩමට සහභාගී වුණේ නැති ළමයි කවුද ඉන්නේ? ඒ කියන්නේ පොය දවසේ කරපු පාඩමට සහභාගී වුණේ නැති ළමයි එදා පන්තිට එන්න බැරි වුණා. හරි එදා භාගයට භාගයක් ක්ලාස් එකට ළමයට එන්න බැරි වෙලා. හරි එන්න බැරි වෙන්න එක හේතුවක් තමයි මේ එදා සම්පූර්ණ ක්ලාස් එකම ෆුල්. හරි එදා සම්පූර්ණ ක්ලාස් එකම ෆුල් වුණා මේ ළමයි 300 පැකේජ් එකක් තිබ්බේ ඒක එහෙමම ෆුල් වුණා. හරි දැන් මේ හරි එක ප්‍රශ්න නැහැ ඒ අය YouTube එක හරහා බලන්න. එතකොට ඒක ඔයාලට කරගන්න පුළුවන්. හරි දැන් මේ අද ඊළඟ පාඩම පටන් ගමු. ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ දෙවැනි අංකය. හරි මේක මේ පොඩි කොටසක් මේකේ තියෙන්නේ. මහා ලෝකෙට ඇති මගුලකුත් නැහැ පුතා දෙවෙනි කොටසේ. මේ දෙවෙනි කොටස යටතේ සාකච්ඡා කරන්න තියෙන පොඩි කොටසක් තියෙන මේකේ. සාමාන්‍යයෙන් මේ අපි පළවෙනි අංකය ගැන ගත්තොත් හරි මම ඒක චුට්ටක් මතක් කරන්නම්. පළවෙනි අංකයේ යටතේ පුතා සාකච්ඡා කරන්නේ හරි පළවෙනි අංකයේ තුලදී සාකච්ඡා කරනවා මේ උද්දාලට හරි උද්දාල බ්‍රාහ්මණයාට ස්වර්ණ තිලකාව හමු වෙනවා පළවෙනි අංකයේ තුල. හරි පළවෙනි අංකයේ තුලදී උද්දාලට ස්වර්ණ තිලකාව හම්බ වෙනවා. හරි ඊට පස්සේ පුතේ දෙවෙනි අංකයේ තුලදී හරි දෙවෙනි අංකයේ තුලදී උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරය අයදිනවා. හරි දෙවෙනි අංකයේ තුලදී උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරය අයදිනවා. හරිද? එතකොට දැන් අපි පළවෙනි අංකයට අදාළ කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. හරි පළවෙනි කොටසට අදාළ කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. දැන් අද සාකච්ඡා කරනවා දෙවෙනි අංකය. හරි දෙවෙනි අංකය සාකච්ඡා කරනවා. පළවෙනි අංකයේදී හිටියේ නැති ළමයි අනිවාර්යයෙන්ම YouTube එකට දාලා තියෙනවා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. හරි රෙකෝඩින් එක දාලා තියෙනවා. එතකොට අද කතා කරනවා දෙවෙනි අංකය. මේක පොඩි කොටසක් තියෙන්නේ. ඒ තමයි උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරය අයදිනවා. හරි ස්වර්ණ තිලකාගෙන් උද්දාල ආදරය අයදිනවා දෙවෙනි කොටස තුලදී. හරි දෙවෙනි කොටස තුලදී උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරය අයදිනවා. හරි දැන් ඉස්කෝලේ මේ වෙනකොට දැන් මේ පාඩම සමහර පාසල් වල කරලා තියෙනවා සමහර පන්ති වල කරලා තියෙනවා. ඒ හින්දා ලොකු ගැටලුවක් නැහැ. සමහර ළමයින්ව තාම එහෙම කරලවත් නැති. දැන් මේ එදා මම කියලා දීපු පළවෙනි අංකයේ තුලදී සාකච්ඡා කරපු කොටස් ටික උඹලට තේරුණාද කියලා කියන්න. එදා අපි කතා කරන්නේ එක අංකයක් කතා කරානේ. එතකොට මේ අංකය උඹලට තේරුණාද කියපාලා? ඒක තේරුණ නැත්නම් මෙලොව හතුලක් බඩ නැහැනේ බං. ඒක තමයි හොඳම කොටස් ටික. හරි. ඒක තමයි ආතල්ම කොටස් ටික තිබ්බේ ඒකේ බං. හරි. හරි. එහෙනම් පළවෙනි කොටස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. අපි එමු දෙවෙනි කොටසට එමු. දෙවෙනි කොටසේ සාකච්ඡා කරනවා උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරය අයදින සීන් එක. හරි. එහෙනම් දැන් මේ අපි ඒකට එමු. හරි. දැන් දෙවෙනි අංකේ. හරි. දෙවෙනි අංකේ ගොඩාක් කතා කරන්න දෙයක්වත් නැහැ. හරි. නමුත් අපි ඒකේ වැදගත් දේවල් ටික සාකච්ඡා කරමු. විචාර වලට වැදගත් කොටස් ටික සාකච්ඡා කරගෙන යමු. ඊට පස්සේ මම ඔයාලට තුන්වෙනි අංකෙත් ඉවර කරලා මේකේ ෆුල් නෝට් එකක් දෙනවා. හරි. පළවෙනි අංකේ, දෙවෙනි අංකේ, තුන්වෙනි අංකේ යටතේ මේකේ ටියුට් එකක් මම ඔයාලට දෙනවා. හරිද? ඒ ටියුට් එක අපි ඊට පස්සේ ඒ ටියුට් එක හරහා
විචාර ලියන්න පුරුදු වෙමු. හරි? ඒ ටියුට් එක හරහා අපි විචාර ලියන්න පුරුදු වෙමු. එතකොට අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි? ඒ ටියුට් එක හරහා අපි විචාර ලියන්න පුරුදු වෙමු. හරි? දැන් ඊළඟ එක තමයි තව දෙයක් කියන්න ඕන මම මේ ක්ලාස් එකේ මේකක් කියන්න. මොකද මේ උඹලා මගේමනේ ව්‍යාකරණත් ඒ තමයි මේ දැන් අපේ බහුවර්ණ පේපර් එක තියෙනවනේ. බහුවර්ණ පේපර් එකකින් පළවෙනි ප්‍රශ්නේ අක්ෂර මාලාවනේ. හරි. අපි උන් ගොඩාක් ඒවුන් කෙලව ගන්න ප්‍රශ්නයක්. මොකද අක්ෂර මාලාවෙන් ප්‍රශ්න කිහිපයක් ඇහෙනවා. එකක් තමයි මේ අර පළවෙනි බහුවර්ණ පේපර් එකේ සහ දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නේ ඡේදයක් දීලා ඒ ඡේදයක්ෂණ ප්‍රශ්න කිහිපයක් අහනවා. එතකොට පුතේ මම ඒකට දැනට ප්‍රශ්න 750ක් විතර හදලා ඉවරයි. හරි. ඒ කියන්නේ අක්ෂර මාලාවෙන් බහුවර්ණ ප්‍රශ්න 750ක් විතර හදලා ඉවරයි. ඒක තව සතියකින් විතර 1000ක් වෙන්න පුළුවන්. තව සතියකින් විතර 1000ක් වෙන්න පුළුවන්. එතකොට මම මේ ප්‍රශ්න 1000ම උඹලට PDF එකක් විදිහට උඹලගේ group එකට දානවා. හරි? ප්‍රශ්න 1000ම උඹලට මේ PDF එකක් විදිහට group එකට දාන්න. මට ඒක print කරලා උඹලට එවන්න කාලයක් මදි. මොකද මම ඒව print කර ඉන්න ගියොත් එහෙම මට තව කාලයක් යනවා. මොකද දැන් අර මේ දවස්වල මේ අපේ print කරන ඒ ආයතනයේට බාර දීලා තියෙන අර උඹලට අර මොනවාද මේ ව්‍යාකරණ පාඩම් 17කට ව්‍යාකරණ පාඩම් 15 ව්‍යාකරණ පාඩම් 15ක ටියුට් සෙට් එකක් මම උඹලට දීලා තියෙනවනේ. අර උඹලට මම කිව්වේ ගන්න කියලා ගන්න පුළුවන් කට්ටිය ගන්න කියලා කිව්වනේ. එතකොට මේ ටියුට් සෙට් එක මේ දවස්වල හදන ඉඳන් ලොකු වැඩක් එතන තියෙනවා. හරි මේ ගොඩාක් ළමයි මට අද උදේත් මැසේජ් දාලා සර් තාම ටියුට් එක ආවේ නැහැ කියලා. පුතේ මේ චුට්ටක් ඉවසන්න වෙනවා. මොකද මේ දැනටමත් මේ ටියුට් එකෙන් ටියුට් 15000කට එහා පැත්තේ print කරන්න වෙලා තියෙනවා. හරි ටියුට් 15000ක් කියලා කියන්නේ තාම සතියක් වගේ ඇති. ටියුට් 15000කට එහා පැත්ත අපි දැනට ලෑස්ති කරලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. මේ මම අර ටියුට් ගන්න සෙට් එක මම වෙනම group එකට add කරනවා. හරි වෙනම group වලට add කරනවා. එතකොට පොඩ්ඩක් ඉවසගෙන ඉඳපල්ලා මේ ලොකු ටියුට් ප්‍රමාණයක් තියෙන ලොකු ඔළුව කැක්කුමක් තියෙන. අතරම මගේ නම් අතරම ලොකු ඔළුව කැක්කුමක් තියෙනවා. මොකද මේ එකින් එක යාලා ටියුට් එක නිර්මාණය කරන්න ඕන. හරි ටියුට් 17ක් 15ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. සියලුම ව්‍යාකරණ ටික එතන තියෙනවා. හරි ඒක නිසා මේ අනිවාර්යයෙන්ම පුතේ පොඩ්ඩක් ඉවසන්න. හරි ඉවසන්න. ඊළඟ එක තමයි මම අර අක්ෂර මාලාව යටතේ වලට ප්‍රශ්න 1000ක් නිර්මාණය කරන්න උපදෙමු. දැන් 750ක් ඉවරයි. ප්‍රශ්න 1000ක් නිර්මාණය කළා අපි ඒක one day seminar එකක් හෝ දාලා ඒක සාකච්ඡා කරලා දාමු අක්ෂර මාලාව කියන කොටස. ඒක සම්පූර්ණ බහුවර්ණ ප්‍රශ්න විතරයි. හරි එතකොට ඒක ඔයාලා print out එකක් අරගෙන මොකක් හරි කරලා print out එකක් දාගන්න එක. හරි print out එකක් දාගෙන ඊට පස්සේ ඔයාලා ඒ වැඩේ කරගන්න. හරි අනිවාර්යයෙන් වැඩේ කරගන්න පුළුවන්. හරි බය වෙන්න එපා ටියුට් එක ඔයාලට හම්බ වෙයි. හොඳේ? හරි දැන් අපි දෙවෙනි අංකය සාකච්ඡා කරමු. හරි දෙවෙනි අංකය සාකච්ඡා කරමු. දෙවෙනි අංකයේ තුලදී පුතා උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරේ අයදින. හරි උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරේ අයදිනවා. දැන් මේ අංකයේ තුලදී උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරේ අයදිනවනේ. පළවෙනි අංකයේ තුලදී කරේ උද්දාලට ස්වර්ණ තිලකාව හම්බ වෙනවා. එතකොට දෙවෙනි අංකයේ තුලදී උද්දාල ස්වර්ණ තිලකාගෙන් ආදරේ අයදිනවා. තුන්වෙනි අංකයේ තුලදී උද්දාලවත් ස්වර්ණ තිලකාවත් ශිෂ්‍ය උපක්‍රමයක් යටතේ ස්වර්ණ තිලකාව ඝාතනය කරලා ඒ ඝාතනය කිරීමේ ශෝකයෙන් උද්දාල මරණයටපත් වෙනවා. හරි ඕක තමයි අංක 3 මාළුක දෙයක් නෑ ඕකේ. හරි බලන්න මම මේක යටතේ මේ අංක 3ම දාලා PDF එකක් දෙන්නම්. ඒ PDF එක ඔයාලා අපි සෙට් එකත් එක්ක එකතු වෙලා ඒක සාකච්ඡා කරගමු. එතකොට ඒකත් ගැටලුවක් නැති වෙනවා. හරි දැන් මේ වෙලාවේදී ඔයාලට අර ඔයාලගේ අච්චුපත ගන්න අච්චුපතේ වැදගත් කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යමු. හරි මම මේක ටියුට් එකක් දීලා නැහැ. මේ ඔයාලගේ අච්චුපත ගන්න. හරි ඔයාලගේ අච්චුපත අරගෙන ඒ අච්චුපතේ ඒ කොටස් ටික තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරි දැන් බලන්න දෙවෙනි අංකයේ පළවෙනි කොටස තමයි සූත්‍රධාර. හරි පළවෙනි කෙනා සූත්‍රධාරයෙන් පටන් ගන්න. බලන්න සැඩොල් බමුණා රාජසේවයේ ලබා සතුටින් සමග දියණිය පංචමදුරාපුරේ විසුවේ
කිත්‍යසස් ලැබ පඳුරු අපමණ එහෙත් ඇඳුරින්දු නොලත් සැනසුම දිනෙන් දිනපත් කනස්සල්ලට ශිල්ප දෙන්නට නොයයි සිත්සල. හරි. උකටලී වී ජීවිතේ තම. දැන් මේ වෙලාවේදී උද්දාල පුතේ මේ වෙලාවේ මොනවා වෙලා තියෙනවද? උද්දාලට මේ වෙලාවේ මොනවා වෙලා තියෙනවද? උද්දාල මේ වෙලාවේ කනස්සල්ලකට පත් වෙලායි. ඇයි ඒ කනස්සල්ලට පත් වෙලා ඉන්නේ? උද්දාල මේ වෙලාවේ කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. සැඩොල් බමුණා රාජසේවයේ ලබා සතුටින් සමග දියෙවි. දැන් උද්දාල අර ස්වර්ණතිලකාගේ පියාටත් ඊට පස්සේ ස්වර්ණතිලකාගේ පියාට රාජසේවයට අවස්ථාව ලබා දෙනවා. නමුත් මේකේ ඊට පස්සේ කියනවා කිත්‍යසස් ලැබ පඳුරු අපමණ. හරි. පඳුරු අප්‍රමාණ වශයෙන් දැන් ලැබෙනවා ඒ දෙන්නට. ඊට පස්සේ එහෙත් ඇඳුරුදු නොලත් සැනසුම දිනෙන් දිනපත් කනස්සල්ලට ශිල්ප දෙන්නට නොයයි සිත්සල උකටලී වී ජීවිතේට. ඒ කියන්නේ මේ වෙලාවේ අපේ උද්දාල කනස්සල්ලකට පත් වෙලායි. මේ වෙලාවේ උද්දාල උකටලී වෙලායි. ඇයි ඒ උකටලී මොකද්ද පුතේ උකටලී කියලා කියන්නේ? chat එකට දාන්න බලන්න උකටලී කියලා කියන්නේ මොකක්ද කියලා. උකටලී. උකටලී වෙනවා කියලා කියන්නේ මොකද්ද? උකටලී වෙනවා. උකටලී වෙනවා කියලා කියන්නේ මොකද්ද? කලකිරෙනවා. යම් දෙයකට ආසාවක් ඇති වෙනවා. හරි? යම් දෙයකට ආසාවක් ඇතිවීම තමයි උකටලී වෙනවා කියන්නේ. කියන්නේ දැන් මේ වෙලාවේ උද්දාල මොකටද පුතේ ආසාව වෙලා තියෙන්නේ? උද්දාල මේ වෙලාවේ මොකටද ආසාව වෙලා තියෙන්නේ? දැන් මේ වෙලාවේ උකටලී කියලා කියන්නේ කිසියම් දෙයකට යම් කිසි දෙයක් පිළිබඳව ඇතිවන බලාපොරොත්තුවනේ. යම් දෙයකට ඇති කරගන්නා වූ බලාපොරොත්තුව තමයි උකටලී කියලා කියන්නේ. හරි? දැන් පුතේ මේ වෙලාවේදී උද්දාල අර විදිහට හිටියේ සිංහෙක් වගේ. හරි? සිංහෙක් වගේ හිටිය මේ උද්දාල මේ ස්වර්ණ තිලකාව ලබා ගැනීමේ බලාපොරොත්තුවකින් මෙයා උකටලී වෙලා ඉන්න දුකටපත් වෙලා ඉන්න. යම් දෙයකට ආශාවක් කරනවා. ඒ කියන්නේ දැන් අපේ උද්දාල මොකටද ආශා ඇති කරගන්නේ? මෙයා අර ප්‍රේමය මෙයාගේ හිතේ තියෙන මොකද්ද? ප්‍රේමයක් නෙමෙයි අර ස්වර්ණ තිලකාගේ ශරීරයට කරන ආශාව. ඒ ශරීරය දැකලා ඔහුට ඇතිවන ආශාවක් තියෙනවා. හරි? ඔහුට ඇතිවන ආශාවක් තියෙන එක. එතකොට එතන ආදරයක් නෙමෙයි එතන තියෙන්නේ. තේරුණාද? එතකොට අර මෙතනින් උඹලට දෙයක් කියලා දෙන්න පුළුවන්. ඒ දේ තමයි පුතේ යම් දෙයකට බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියොත්, තද බලාපොරොත්තුවක් තියාගෙන හිටියොත්, ඒක ඉටු උනේ නැත්නම් අවසානයේ තියෙන පුතා දුකක් තියෙනවා. දැන් මේ වෙලාවේ උද්දාලටත් මේ සිදුවීමම තමයි තියෙන්නේ. උද්දාලටත් මේ දෙයමයි සිදු වෙලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? උද්දාල අධික විදියට ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා, ලොකු ආශාවකින් ඉන්නවා ස්වර්ණ තිලකව ලබා ගන්න. එතකොට උද්දාල දැන් අර විදියට දැන් ස්වර්ණ තිලකාට සහ ස්වර්ණ තිලකාගේ පියාට දැන් රාජසේවය ලැබෙලා එයාලා සතුටින් ඉන්නවා. දැන් උද්දාල මේක දකිනවා. උද්දාල දැක්කට උද්දාල මෙලා දුකෙන් ඉන්නේ. ඇයි ඒ දුකෙන් ඉන්නේ? ඒ තමයි උද්දාලගේ ආශාව ඒ දෙන්න සතුටින් ඉන්න එක නෙමෙයි. උද්දාලගේ පරමාර්ථය ස්වර්ණ තිලකව ලබා ගැනීම. එතකොට උද්දාලගේ යම් තින බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අපේ ළමයින්ට අපේ දරුවන්ට පුතේ මේ ඔයාලා යම් කිසි ආකාරයකින් විභාගයට සහභාගී වෙනවා. හරි? යම් විභාගයකට සහභාගී වෙනවා. විභාගයට සහභාගී වෙලා ඔයාගේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඔයා ඒකක් ගන්න හිටිය කෙනා පුතේ ඔයා 100 මට්ටමකට එනවා. සමහර උන් ඒ මට්ටමේ උන් පුතා S මට්ටමට ගිහිල්ලා තියෙනවා. ප්‍රතිඵල එනකොට. හේතුව ඔයාගේ තිබ්බා බලාපොරොත්තුවක් ඒකක් ගන්නවා කියලා. නමුත් අවසානයේ S එකක්. එතකොට එතන තියෙන මොකද්ද? උකටලී වීමක්, දුකටපත් වීමක් තියෙනවා. ඔයාගේ ආසාව ඒකකට.
නමුත් ඔයාට ඉරණමත් උනේ S එකකට. අන්න ඒකේ මොනවා වෙනවද පුතා? අධික ලෙස බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් අධික ලෙස දුකකටපත් වීමක් තියෙනවා. අන්නේ ධර්මතාවය මෙතනදී පෙන්වුම් කරනවා. අධික ලෙස බලාපොරොත්තුවක් ආශාවක් ඇති කරගත්තොත් යම් දෙයකට අවසානයේ පුතා දුකක් තියෙනවා කියලා කියනවා. අන්නේ ධර්මතාවය මෙතන පෙන්වනවා. හරි. මේ ඊට පස්සේ දැන් ගායකයෝ එනවා සූත්‍රධාර ඔහුන් අමතමින්. හරි. ඒ සඩොල් දුවගේ මද ලස බැල්මේ වසංග වීද සිත ඇඳුරු තුමාගේ ඔහුගේ කුළුපග මිතුරෝ වෙති ඔබ පහළ වීද ඔබ සිත තුල කකුසේ සිසු මානවකයෝ අන්ද මන්ද වී දොඩති නොබස් උනුන් අතර සිත් සතන් ඇඳුරුගේ කිලුටුද නැද්ද පිරිසුදු ඇද වූ ලෙස අප රාග චේතනා පහළ වේද එහි කෙලෙස්ද අප නතු පිළිගන්න. දැන් මේ වෙලාවේ ගුරුවරයාගේ ප්‍රතිරූපයක් සමග ගුරුවරයා මේ විදිහට රාගී චරිතයකට එකතුනේ කොහොමද කියලා හරි රාගී චරිතයකට මේ විදිහට ආශා කරන්නේ කොහොමද කියලා අපේ ළමයින්ට ඇති වෙනවා. අර විදිහට හිටපු ගුරුවරයා හරි අර විදිහට හිටපු ගුරුවරයා දැන් මේ විදිහට රාගී චරිතයකට දැන් ගුරුවරයා කොහොමද උද්දාල කොහොමද ළමයින්ට ඉගැන්වුවේ? උද්දාල ළමයින්ට උගන්වපු විදිහට නෙමෙයි දැන් මොකද්ද වෙන්නේ? උද්දාලට ඇති වෙලා තියෙන්නේ ඊට වඩා දෙයක්. ළමයින්ට උගන්වනවා මේමයි කියලා. නමුත් පුතා උද්දාල මොනා කරගෙන තියෙනවද? උද්දාලමගේම සිට උද්දාලට দমনය කරගන්න බැරි වෙලා තියෙනවා. උද්දාලගේ සිට দমনය කරගන්න බැරි වෙලා තියෙනවා. හරි. එතකොට පුතේ ළමයි හිතනවා ළමයින්ට ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා අපිට මේ විදිහ දේවල් කියපු ගුරුවරයාද මේ ඉන්නේ. හරි. අපිට මේ දේවල් කියපු ගුරුවරයාද මේ අද මේ වගේ රාග චේතනාවකට ලක් වෙලා ඉන්නේ කියලා ළමයින්ට හිතෙනවා. දැන් මම උඹලට කියනවා පුතේ මෙහෙමයි කියලා මම උඹලට කියනවා. හරි. ඊට පස්සේ මට මොකක්ම හරි වෙලා මගේ වැරද්දක් උඹලට තේරුණොතින් උඹලා ඊට පස්සේ මට දොස් නගන්නේ නැද්ද? අරු අපිට තමයි මහා ලෝකෙට මොටිවේෂන් දෙන්නේ. අරු තමයි අපිට මේ වගේ දේවල් කියන්නේ. මූගෙන් ඇති වැඩක් නැහැ කියලා උඹලා මට බයින්නේ නැද්ද? ලොවෙත් බයිනවා පුතා. උඹලා දැන් මෙතන නැතේ කිව්වට වැඩක් නැහැ පුතා. ලොවෙත් බයින. හරි? අනිවාර්යෙන් තොපිලා බයිනවා මට. හරි ඒක අර ඕනෑම දෙපාර්ශ්වයක් අතර ඇතිවන දෙයක්. ඒක ඕනෑම තරහ తీරමක් පුතා. මම උඹලට කිව්වත් එකයි අර වෙලාවේ උද්දාල අර විදිහට ශිෂ්‍යයන්ට කියලා ශිෂ්‍යයන්ගේ සිත හදලා තිබ්බ යතන්ට නමුත් අන්තිමට උද්දාලම එතනින් দমনය කරගන්න බැරි වුණා. හරි අන්න ඒක තමයි මෙතන කියන්නේ. හරි එතකොට ඊළඟට ගායකයෝ මෙන්න මෙහෙම දෙයක් කියනවා. හරි පොපි දොවා මුව තඹර පොපි දොවා බලන්න ඊළඟ කොටස බලන්න පොපි දොවා පොපි කියලා පිපිලා මුව තඹර කියලා නිලු. හරි පොපි දොවා මුව තඹර. හරි තොල්පෙති එළඳ රුසිරු නද බඹුරු මෙන් විහිද වූ සරේ හෙත සවන පියවි මන අතුරු දන් විය අප මිතුරාගේ ලද ලැබෙන තුරු සැනසුමක් නොම විඳු කිසිදු. හරි එයාව දැක්කාම ස්වර්ණතිලකාව දැක්කාම ප්‍රකෘති මනස විකෘති වෙනවා. හරි ප්‍රකෘති මනස මොනවා වෙනවද පුතා? විකෘති වෙනවා. දැන් අපේ මේ හොඳට ඉන්න කොල්ලෝ ටික පාරේ යනවා පුතා. හරිද? දැන් ඔයාලා හිතන්න මම කොල්ලොන්ට දෙන සුපිරි මොටිවේෂන් එකක්. හරිද? පුතේ කෙල්ලෝ ගැන හොයන්නවත් එපා. හරි? කෙල්ලෝ මෝඩයි, චපලයි, ගුප්තයි කියලා මං කියලා යවනවා ළමයින්ට. ඒක නම් ඇත්ත සර් මුන් අපිට බොරු කරනවා. හරි? කෙල්ලෝ කියලා කියන්නේ අපිට බොරු කරන જાතියක්, අපිව රවට්ටන જાතියක්. හරි අපෙන් හූරා කන જાතියක් කියලා කොල්ලෝ ටික මොටිවේෂන් එකක් ගොඩනගාගෙන දැන් පන්තියෙන් එළියට යනවා. පන්තියෙන් එළියට යනකොට ලස්සන කෑල්ලක් පුතා. හරිද? ලස්සන කෑල්ලක් යනවා මේ කොල්ල සෙට් එකක ඉස්සරහින්. මුංගි ඉස්සරහින් යනවා. දැන් මොකද වෙන්නේ? අර මම පන්ති දීපු මොටිවේෂන් එක අතනදී මොනවා වෙනවද? කෙලින්ම කුචීත වෙලාම යනවා පුතා. හරි. මුංගි ඊට පස්සේ අර S2 යොමු වෙන්නේ අතනට. දැන් ওই පාරේ යනකොට
බස් වල ත්‍රී වීල් කාරයෝ, බයිසිකල් කාරයෝ, බස් කාරයෝ, ලොරි කාරයෝ, වාහන කාරයෝ ඔක්කොම ලස්සන කෑල්ලක් යනකොට, ලස්සන කෙල්ලෙක් යනකොට පීක් පීක් ගාලා හෝන් එකක් ගහනවා. ගහන්නේ නැද්ද? දැන් මෙතනක් තින්නේ නැති. මෙතනක් තින්නේ නැති කොල්ලෝ සෙට් එක ලස්සන කෙල්ලෙක් පාරේ යනකොට පීක් පීක් ගාලා වාහනේ හෝන් එකක් ගන්නවා. ඒ ඇයි ඒ? උට ඉන්න බෑ පුතා. අර එකෙක් ඉන්නකොට ඊට ඉන්න බෑ. තේරුණා? ඉතින් මේ ඒ වගේ අර බස් කාරෝ ලොරි කාරෝ පාර ලස්සන කෙල්ලෙක් යනකොට පාරේ ඉතින් අමාරු හැදෙනවා. හරි? ඉතින් දැන් අර විදිහට දැන් අපේ උද්දාලගේ මනස අර උද්දාලගේ ප්‍රකෘති මනස පුතේ විකෘති වෙලා තියෙනවා. හරි? ඒ ඇයි ඒ? අර ස්වර්ණතිලකාගේ ලස්සන නිසා. පුතේ මේ මම උඹලට මෙහෙම කතාවක් කියලා දෙන්න. දැන් මෙතන ඉන්නවා නම් යම් ගැහණු ළමයි හරි මං කියන්නේ කවුරුත් කැතයි කියලා මං කියන්නේ හරි මං කවුරුත් ලස්සනයි කියලා කියන්නේ හරි ඔක්කොම එක වගේ ලස්සනයි පොදුවෙම ගත්තොත් ඕනම ගැහණු ළමයෙක්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා හරි ඕනම ගැහණු ළමයෙක්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා ඒක එයා කළු වුණත් එයා සුදු වුණත් එයා තලෙලු වුණත් ඒ ගැහණු ළමයාගේ තියෙන පුතේ විශේෂත්වයක් තියෙනවා ඕනම කෙනෙක්ගේ පිරිමි ළමයෙක්ගේ වෙනත් පුතා එයාව දැක්කට පස්සේ එයාගේ මොකක් හරි දෙයක් තියෙනවා සැඟවිලා කියලා වහන මොකක් හරි සැඟවිලා හරි දැන් අපි සාමාන්‍යයෙන් ඔයා හිතන්න මෙහෙම දෙයක් දැන් අපි කෙනෙක්ව දකිනවා අපි කෙනෙක්ව දැක්කට ඒ කෙනා පට්ටම කැතයි ඒ කෙල්ල පට්ටම කැතයි ඒ කොල්ල පට්ටම කැතයි හරි හැබැයි කැත වුණාට ඌගේ කට නිසා පුතා කෙල්ල වශී වෙනවා කට නිසා කොල්ල වශී වෙනවා. එයාගේ කට යහඬ ඒ තරම් මිහිරි. අහන් ඉන්න අහසයි. කට හඬ මිහිරි අහන් ඉන්න අහසයි. අන්න ඒ වගේ තියෙනවා. අර ප්‍රතිරූපේ දැක්ක පළියට එයාගේ පසුබිම රූපේ දැක්ක පළියට පුතා අපිට එයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා තීරණය කරන්න බෑ. එයාගේ සමහර විට එයාගේ විශේෂ ලක්ෂණය තමයි එයා කතා කරනකොට එයාගේ කට හඬ ලස්සන වීම. එහෙම නැත්නම් එයාගේ විශේෂ ලක්ෂණ එයාගේ උත්සාහය. එයාගේ උත්සාහය. කටහඬ ලස්සන නැති වෙන්න පුළුවන්. එයාගේ ප්‍රතිරූපේ ලස්සන නැති වෙන්න පුළුවන්. එයාට උත්සාහයක් තියෙන ජීවිතේ ජය ගන්න ඕනේ කියන එක. ඒක තමයි එයාගේ සැඟවිලා තියෙන කුසලතාවය. ඒක තමයි පුතා අපි ඔප්නම්වන්නේ. ඒක තමයි අපි ඔප්නම්වන්නේ. එහෙම නැත්නම් අපි රූපයට ආදරය කරලා හරි වැඩක් නෑ පුතා. ඒක ජීවිතේ මොන විදිහකට හෝ ආකාරයකින් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට ඉන්නවා. මම හෙට ක්ලාස් එකට එනකොට මගේ මූණ පිච්චිලා මගේ ඇඟ පිච්චිලා මාව කැත වෙලා මම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? උඹලා ඉන්නේ ලොවෙත් පන්ති ඉන්නේ. හරි. එතකොට අන්න ඒ වගේ ප්‍රතිරූපේ දැන් තියෙන්න පුළුවන් පුතේ. මේ ප්‍රතිරූපේ දැන් මේ මොහොතේ තියෙන්න පුළුවන්. නමුත් තව සුළු මොහොතකින් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒක දෛවය. ඒක දෛවය. දෛවයට පුළුවන් පුතේ කෙනෙක්ව හරි දෛවයට පුළුවන් කෙනෙක්ව දුකකටපත් කරන්න පුළුවන් දෛවයට පුළුවන් කෙනෙක්ට අභියෝගයක් දෙන්න පුළුවන් දෛවයට පුළුවන් කෙනෙක්ව හරි එයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් හැබැයි අපි දැනගන්න ඕනේ ඒ වෙනස් කරපු අභියෝගය ඒ වෙනස් කරපු දෛවය අපි වෙනස් කරන්න පුරුදු වෙන්න දෛවයට පුළුවන් අපිට දුකක් දෙන්න විතරයි අපිව වටන්න බෑ අපිව දෛවයට අපිව වටන්න බෑ පුතා. එයාට පුළුවන් දෛවයට කරන්න පුළුවන්. අපිට අපි මොකක් හරි දුකක් දෙන්න පුළුවන්. මම අර හැමදාම කියන්නේ කිසිම ළමෙක් දුප්පත් නැහැ. කවුරුත් දුප්පත් නැහැ. මොකක් හරි පැල්පතක හිටියත්, මොකක් හරි මුඩුක්කුවක හිටියත්, එයාලා ඔක්කොම පෝසත්. එයාලා ඔක්කොම පෝසත්. හරි කවුරුත් දුප්පත් නැහැ. කිසිම කෙනෙක් දුප්පත් නැහැ. හරි. එතකොට හොඳට මතක තියාගන්න පුතේ අපේ මොන තරාතිරමක අපි හිටියත් ඒ අපේ දෛවය අපි පුරුදු වෙන්න ඕනේ අපේ දෛවය වෙනස් කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ අපේ දෛවය අපි වෙනස් කරගන්න අපේ දෛවය අපිට මොන විදිහට ලියලා තිබුණත් අපිට පුළුවන් වෙන ඒක ලස්සන අත්තකුනේ ලියන්න පුළුවන් ඒක තමාට කැපවීමක් තියෙනවා කැපවීමක් නැත්තම් පුතා දෛවයටම පුළුවන් ආව වෙනස් කරන්න
දෛවේවාව වටනවා නම් පුතා ඔයාට වැටෙන්නම වෙනවා. ඒ වගේ කැපවීමක් නැති ඉන්න. ඔයා කැමති නම් දෛවයත් එක්ක ඔය විදිහටම ඉන්න. ඔයා මේ විදිහට මෙයත් එක්ක ජීවිත කාලෙම ගත කරන්න. හැබැයි ඔයා දෛවයට අභියෝගයක් කරන්න කැමති නම් කැපවීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. ඒකයි මම කියන්නේ. දැන් මේ වෙලාවේදී උද්දාලගේ අර උද්දාල කියලා කියන්නේ ළමයින්ට අර විදිහට ලොකු දෙයක් උගන්වපු කෙනෙක්. ගැහණු චපලයි කියලා ඉගන්වපු කෙනෙක්. එතකොට එයා අර ස්වර්ණතිලකාගේ ප්‍රතිරූපය දැකලා එයාව විකෘති වෙනවා. ප්‍රකෘති මනසෙන් හිටපු ප්‍රකෘති පුද්ගලයා විකෘති වෙනවා. හරි ප්‍රකෘති විකෘති වෙනවා. හරි ඊට පස්සේ බලන්න ඊළඟ එක උද්දාල කියනවා දැන් උද්දාල මේ වෙලාවේ දෙනවා මෙතනට එනවා. පිළිසරණු වන මෙමට සතර දිග වේ ඇඳුරු විපරිත වී මසිත උද්දාල මේ වෙලාවේදී ආයාචනාත්මක ස්වරූපයක් තියෙනවා මෙතන. උද්දාලගේ මෙතන පුතේ ආයාචනාත්මක ස්වරූපයක් තියෙනවා. හරි. එතකොට සතර දිග වේ ඇඳුරු විපරිත වී මසිත මගේ සිත එකතැනක නැහැ. සිත විකෘති වෙලා තියෙනවා. පසින්දුරන් දොරටු රැකී මුරපිරිස් පරාද වී පලා ගියේ මිතුරන්ට ආපදා පැමිණි කල හිත මිතුරු උතුමෝම වෙත් පිහිට වන්නාහු. දැන් මෙයා මට උපකාරයක් කරන්න කියලා අයදිනවා කාගෙන්ද? ශිෂ්‍යයන්ගෙන් අයදිනවා. මට උපකාරයක් කරන්න කියලා. හරි. මට උපකාරයක් කරන්න කියලා. එතකොට මේ වෙලාවේදී පුතේ මේ වෙලාවේදී උද්දාල ගොඩාක් අසරණතාවයකට පත් වෙලා. එලා ගොඩාක් අසරණ. අපි පුතේ මට වුණත් මේ தත්ත්වය උදා වෙන්න පුළුවන්. හරි? මට වුණත් මේ தත්ත්වය උදා වෙන්න පුළුවන්. මට වුණත් සිද්ධ වෙනවා සමහර අවස්ථාවන් වලදී උදව්වක් උපකාරයක් මේ විදිහට ඉල්ලන්න. හරි? උදව්වක් උපකාරයක් මේ විදිහට ඉල්ලන්න. නමුත් අපි දැනගන්න ඕනේ අපේ දෛවය මේක කියලා අපි දැනගන්න. අපේ ජීවිතේ මේක කියලා අපි හැම දෙයක්ම තේරුම් ගත යුතුයි. අපි හැම දේවල් සීලම දේවල් අපි තේරුම් ගත යුතුයි. හරි. දැන් බලන්න පරාද වී පලා ගියෝ මිතුරන්ට ආපදා පැමිණි කල හිතමුතුරෝ උතුමෝ වෙත් පිහිට වන්නාහු. දැන් මේ උද්දාලගේ ළඟම මිතුරෝ තමයි යහළුවන්. උද්දාලගේ ළඟම මිතුරුවන් තමයි යහළුවන්. හරි. ඒ කියන්නේ යාගේ ගෝලයෝ ටික. උද්දාලගේ ගෝලයෝ ටික තමයි උද්දාලගේ යහළුවන්. එතකොට උද්දාලට හැම දෙයක්ම කියන්න පුළුවන් අර ගෝලයන්ට. ගෝලයන්ට ඕන දෙයක් කියලා විසඳ ගන්න පුළුවන්. එතකොට උද්දාල මේ වෙලාවේදී අයදිනවා උපකාරයක් කරන්න කියලා. උද්දාල. ඊළඟට බලන්න මෙහෙම එකක් කියනවා. ගායකෝ ටික. නොහොඹිය සකි ඔබට ඒ ළඳ සෙතක් නැත කිසි කලක වන්නේ. අර අපේ ළමයිනුත් මේ වගේ ඉන්නනේ. බලන්නකො. ගායකයෝ කියනවා නොහොඹිය සකි ඔබට ඒ ළඳ. ගැලපෙන්නේ නැහැ ඒ කිව. සෙතක් නැත කිසි කලක වන්න. ඔයාට හොඳක් වෙන්නේ නැහැ ඔකියෝ කසාද මැද්ද. කියන්නේ නැද්ද? සමාජ ජීවිතයේ සමාජ පරිසරය තුල මේ කතාව ඇහෙනවා. උඹලම කියලා ඇති. තොපිලම කියලා ඇති පුතේ. මොකද්ද? උඹට ඒකව ගැලපෙන්නේ නැහැ බං. උඹට හොඳක් වෙන්නේ නැහැ ඔකියෝ කසාද මැද්දොත්. එහෙම ඔකිත් එක යාළුවොත් එහෙම උඹට හොඳක් වෙන්නේ. ඕකේ උඹගෙන් ගන්න තියෙන දේවල් ඔක්කොම හූරගෙන කාලේ කියලා කියනවා. ඒක සමාජ පරිසරයේ පුතා සමාජයේ දේවල්. ඊළඟට ගැලී සිල්පෙහි සිටින ඔබහට කෙසේ සරි වන්නේ එවන්ලිය. ඔයා ගුරුවරේ. ඔයාට කොහොමද ඒ වගේ ගෑණියක්ව ගැලපෙන්නේ? හරි පුතේ මේ වෙලාවේදී මෙහෙම දෙයක් කියන්නත් පුළුවන්. මම මේ වෙලාවේ මෙතන හිටියනම් මම ඒකට පෙරලා උත්තරයක් දෙනවා. ගුරුවරයා කියන්නේ ළමයි ඉස්සරහට ගියාට පස්සේ විතරයි. ගුරුවරයා කියන්නේ ළමයි ඉස්සරහට ගියාට පස්සේ විතරයි. හරි? මම පුතේ කරන්න තියෙන දැන් මම සාමාන්‍යයෙන් පාරේ නිකන් බාට දෙක දාගෙන මම පාරේ යනවා. මම ගුරුවරයෙක් කියලා මම හොඳට ඇඳුම් ඇඳගෙන හරි හොඳ ඇඳුමක් ඇඳගෙන සපත්තු දාගෙන පොලිෂ් කරගෙන මම කොණ්ඩ පීරගෙන යන්න ඕනේද? මම ගුරුවරයෙක් මම අර බෙල්ලේ බෝඩ් එකක් ගහගෙන යන්න ඕනද මම ගුරුවරයෙක් කියලා? පුතේ මම නම් ඒ විතර කරන්නේ නැහැ ඇත්තට.
මම ගුරුවරයෙක් කියලා මම කවදාකවත් මාන්නෙන් හිතන්නේ නැහැ. හරි? මම ගුරුවරයෙක් කියලා මම පන්තිවත් හිතන්නේ නැහැ. මම පන්තිවත් හිතන්නේ නැහැ මම ගුරුවරයෙක් කියලා. කියන්න තියෙන දේවල් ඔක්කොම ටික ළමයිත් එක්ක කියනවා. හරි? කියන්න තියෙන ඔක්කොම කුණුහරුප ටිකත් ළමයිත් එක්ක කියනවා. හරි? ඒක කෙල්ලෙක් එක්ක වේවා කුඩලෙක් එක්ක වේවා කියන්න තියෙන ඔක්කොම කුණුහරුප ටික ළමයිත් එක්ක කියනවා. මං ගුරුවරයෙක් කියලා එහෙම පිළිගන්නේ. හරි? ඉතින් ඊළඟට මානවකයෝ ඔබට නිරතුරු වැතිසිතින් බුහුමන් කරන්නේ ඔයාගේ ගෝලයන් ටික ඔයාට ගරු බුහුමන් කරනවා. හරි? වැතිසිතින් බුහුමන් කරන්නේ. ඊළඟට උන්ට ඔබ සිත් දෙන්නේ කෙලෙසද? ඔයා මේ විදිහට වැටුනොත් ළමයින්ට ඔයා ශිල්ප ශාස්ත්‍රය ලබා දෙන්නේ කොහොමද? ඔබට උන් කෙලෙසද පුදන්නේ? ඔයාගේ ජීවිතේ ඔයා වෙනස් කරගත්තොත් ඔයාගේ ජීවිතේ වටගත්තොත් ඒ ළමයි කොහොමද ඔයාට ගෞරවය දක්වන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි? ගෞරවය කොහොමද දක්වන්නේ කියලා දියර. හරි? නොහොබිය සකි ඔබට ඒලඳ බොහෝ අයසත් දුම්නසත් බෝ. හරි? හරි? ඊළඟට නොහොබිය සකි ඔබට ඒලඳ බොහෝ අයසත් දුම්නසත් බෝ. විදින්නට වේ නුවණ පිරිහේ. හරි? හයි සර් ගන්න. ඇහෙන්නේ නැහැ කියන එක හරි. ඊළඟට බලන්න. රාග ගින්නෙන් දැවී නැති වේ. හරි? රාග ගින්නෙන් දැවී නැති වේ සිංහරාජ සිවිල් දේනුව. සමග කවදා වේද වාසේ පියවි මනසින් සිතා බලනුය. නොහොඹිය සකි ඔබට ඒලඳ. හරි? මේක කියනවා සිංහෙක් පුතා කවදාකවත් හිවලෙක් එක්ක එකට ඉන්නේ නැහැ. හරි? සිංහෙක් කවදාකවත් හිවල්ලුත් එක්ක එකට ඉන්නේ නැහැ. බලන්න. මේක කියනවා රාගින්නෙන් දැවී නැති වේ. සිංහ රාජ සිවිල් දේනුව. සමග කවදා වේද වාසේ සිංහේ කවදාකවත් සිංහ මේ සිවිල් දේනුවක් එක්ක ඉන්නවද කියලා. සිංහේ. හිවලෙක් එක්ක නරියෙක් එක්ක ඉන්නවද කියලා. කවදාකවත් ඉන්නවද? ඉන්න බෑනේ. එයාලට එක තැන ඉන්න බෑ. හරි? එමේ එක තැන ඉන්න බැරි සීන් එකක් තියෙනවා. පියවි මනසින් සිතා බලනුය නොහොඹිය සකි ඔබට. හරි? ඊළඟට සිංහේ කවදාකවත් හිවලෙක් එක්ක ඉන්නේ නැහැ කියන එක පෙන්වලා දෙනවා. හරි? ඊට පස්සේ දැන් මේ වෙලාවේදී අර විදිහට කියන දේවල් මේ උද්දාල පිළිගන්නවද? දැන් අර විදිහට දේවල් කියනවා ඔයාට යාව ගැලපෙන්නේ නැහැ ඔයාට කවදාකවත් එයාගෙන් සිතක් වෙන්නේ නැහැ කියලා කියනවා. එක එක විදිහ දේවල්. නමුත් මේ උද්දාල පිළිගන්නවද? නෑ උද්දාල පිළිගන්නේ. ඒකට ප්‍රතිඋත්තර දෙනවා පුතා. උද්දාල ඒවට ප්‍රතිඋත්තර දෙනවා. මං වගේම බක පඬිතේ. මං වගේම බක පඬිතේ තමයි උද්දාල කියලා කියන්නේ. බලන්න මේ කියනවා මැනික නම් මැනික වේ කියලා කියනවා. හරි? කිලුටු පස්සයට තිබී ලැබුණමුත්. හරි? දැන් සාමාන්‍ය පුතේ හිතන්න මැණික් රත්තරන් වගේ දෙයක්. හරි? මැණික් රත්තරන් වගේ දෙයක් පුතේ. හරි? අර අසූචි ගොඩක තිබුණත් අපේ මිනිස්සු හොදලා ගන්න උන්නේ. මේ දැන් අපේ කෙල්ලෙක් යනවා පාරේ. හරි? පළවෙනි අසූචි ගොඩ දකිනවා. ඊයා අසූචි. ඊයා ඈක්කා කියන දේවල් ටික ඔක්කොම කියනවා. හරි? කෙල්ලෙක් යනකොට පාරේ සතෙක් ජරා කරපු එකක් තියෙනවා. හරි? කියන්න තියෙන දේවල් ටික ඔක්කොම කියනවා. වමනෙත් දාන්න පුළුවන් නම් පුතා ඒක. වමනෙත් දාන්න. ඊළඟට ආයෙමත් යනවා තව ටිකක් දුරට ඉස්සරහට. තව ටිකක් ඉස්සරහට යනකොට
එතනත් අසූචි ගොඩක්. හැබැයි එතන තියෙනවා මැණික් ගලක්. ඒ අසූචි ගොඩ උඩට මැණික් ගලක් වැටිලා. එහෙම නැත්නම් මුද්දක් වැටිලා. වටිනා කියන මුද්දක්, වටිනා කියන මාලයක්, එහෙම නැත්නම් මොකක් හරි මැණික් කැටයක් ඒකට වැටිලා. හරි. එතනට වැටිලා. අර ගන්නවද නැද්ද? අර ගන්නවා පුතා. අර ගන්නවා. කොල්ලොත් ඒ වගේ තමයි, කෙල්ලොත් ඒ වගේ තමයි. අර ගන්නවා. අර අසූචි ගොඩේ තිබුණත් පුතා අර රත්තරන් කෑල්ල, අර මැණික් කෑල්ල, අර මාලය, අර මුද්ද ගන්නවා. ඒක සමාජයේ මිනිස්සු අතේ තියෙන හැම කෙනෙක්ගේම අතේ තියෙන දෙයක්. ඒක හැමෝගාම තියෙන දෙයක්. තණ්හාව. අර කලින් දැක්ක අසූචි ගොඩ උඩ තිබුණේ නැහැ මේ. ඒ වගේ දෙයක් මැණික් කෑල්ලක්, රත්තරන් කෑල්ලක් එතන තිබුණේ නැහැ. නමුත් ඊළඟ අසූචි ගොඩ උඩ තියෙනවා අර විදිහට මොකද්ද? රත්තරන් කෑල්ලක්, මැණික් කෑල්ලක් මොකක්ද දෙයක් තියෙනවා. ඕක හොදලා හරි ගන්නවා. කෝට්ටකින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඊට පස්සේ ඒ මැණික් කෑල්ල අරගෙන සාප්පුවට දාගන්න. සාප්පුවට දාගන්න. අර ජරාව ගොඩ තියෙද්දි සාප්පුවට දාගන්න. සාප්පුවට දාගෙන කමක් නැහැ මං මේක විකුණලා මං වෙන ඇඳුමක් ගන්නවා කියලා සාප්පුවට දාගන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔක හොඳට හොදලා ඔක විකුණ ගන්න. ඔක විකුණනවා. විකුණලා ඉතින් ඇඳුමක් ගන්න පුළුවන් නේ බං. ඒක මිනිස්සු අර දෙමළ පත්තුරේ වුණත් නිකන් දෙනවා නම් පුතා අපේ මිනිස්සු ගන්න කැමති. හරි? පාරේ රුපියල් 5ක් තිබ්බොත් ගන්න කැමති. පාරේ රුපියල් 20ක් වැඩිලා තිබ්බොත් ඒකත් ගන්න මිනිස්සු ඉන්නේ. නමුත් පුතා යම් ආකාරයකින් අසරණ වෙලා ඉන්න පුද්ගලයෙක් බස් එකට නැග්ගොත් එහෙම නැත්නම් පුද්ගලයෙක් පාරේ අයිනේ හිටියොත් එහෙම ඌට රුපියල් 5ක් දෙන්න කැමති නැහැ. ඌට මේකගේ හොඳට අතපය තියෙනවනේ. මූගේ හොඳට ඇස් දෙක පේනවනේ කියලා අන්න ඒ වගේ දේවල් කියලා සතපහක්වත් නොදී අනේ උන් ඉන්නවා. ඒ වගේ ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ තියෙනවා. හරි? බලන්න. ඊළඟට මේ උද්දාල කියනවා මෙච්චර ලස්සන කාන්තාවක් කොහොමද අතහරින්නේ කියලා අහනවා. හරි? මේ විදිහේ ලස්සන කාන්තාවක් මම කොහොමද අතහරින්නේ කියලා උද්දාල කියනවා. එතකොට මේ විදිහට මේ කාන්තාව මෙච්චර ලස්සනයි. මේ කාන්තාව මේ විදිහට මම කොහොමද අතාරින්නේ? මැණික නම් මැණිකයි. නමුත් පස්සට ඇලවි තිබුණා. ඊළඟට කියනවා අගේ දත් නැත්තියෝ නොමදා හරිති කිසිලෙද. දැන් පෙරලා උත්තර දෙනවා. අගේ දන්නේ නැති කට්ටිය මේකේ අගයක් දන්නේ නැහැ. තනිකඩයෝ මේකේ අගේ දන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ වගේ තියෙන කතාවක්. තනිකඩයෝ ආදරේ අගේ දන්නේ නැහැ කියලා කියනවා. උන් තනිකඩයෝ කියලා කියනවා. හරි ඊළඟට කියනවා පිය තෙපුල් ලෙලනුවන් චවි වර්ණ මුව කමල ඈසියල් මුත් කවරදේ වේද අගණනම් සර්ව සම්පූර්ණයෙන් ලස්සන සර්ව සම්පූර්ණයෙන් පිරිසුදු මේ තැනැත්තිය හරි මම කොහොමද අතාරින්නේ කියලා අහනවා. මෙයාව කොහොමද මන් දාලා යන්නේ කියලා අහනවා. ඊළඟට සිසිල් අඳුනින් දැස තවරන මිහිරි වදනින් සවන් ගල්වන අතීතේ වත්මනට ගෙන එන පූර්ව ජන්මයේ සිහියේ නංවන අරුම සුවඳින් නැහැය සනසන මොලොක් පහසින් සිරුර සතපන මේ සියල් මුත් කවරදේ වේද අඟනනම් මෙතන කියනවා සිසිල් අඳුනින් දැස තවරන මිහිරි වදනින් සවන් ගල්වන අහං හිටියත් ආත්ම හතක් සූපත් වේ. දැක්කත් ආත්ම හතක් සූපත් වේ. ඊළඟට කියනවා අතීතේ වර්තමානයට ගේනවා. මට නැති වෙච්ච අතීතයේ මට වර්තමානයට දැන් ගෙනල්ලා දෙනවා. ඊළඟට පූර්ව ජන්මයේ සිහි කරනවා. පෙර දේවල් සිහි කරනවා. පූර්ව ජන්මයේ සිහි කරනවා. හරි ඊළඟට කියනවා අරුම සුවඳින් නැහැය සනසෙන ඇගේ සුවඳ මාව වශී කරගන්න. ඇගේ සුවඳ මාව වශී කරගන්න. ඇගේ තියෙන මගුලක් නැහැ සමහර විට. හරි සමහරට ඒකේ නාන්න නැතුව ඇති පුතා.
ඒකේ නාන්න නැතුව එනවා මෙයා ළඟට. ඒත් තරුවට පුතා ඒක සුවඳක්. හරි? 7 අවුරුද්දකින් නාන්න නැතුව, 7 මාසකින් නාන්න නැතුව, 7 සතියකින් නාන්න නැතුව, සතියකින් නාන්න නැතුව, දවස් 3කින් 4කින් නාන්න නැතුව එනවා. ඒත් තරුවට ඒක සුවඳයි. ඒත් තරුවට සුවඳයි. නේ? ඊළඟට කියනවා මොලොක් පහසින් සිරුර සතපන ඇගේ ස්පර්ශය මාව මොනා කරනවද? මාව සනසවනවා. ඇගේ ස්පර්ශය මාව සනසවනවා. ලොකු පීඩාවක් තියෙනවා නම් ඒවා මාව සනසවනවා. ඊට පස්සේ කියනවා මේ සියල් මුත් කවර දේ වේද අඟනනා මම කොහොමද මේ වතාරි? ස්ත්‍රී ලොල් වීම. ස්ත්‍රියට ලොල් වීම. ස්ත්‍රියට ආශා කිරීම. පුතේ අපි බාහිරින් දකින පුද්ගලයාව අපි එයාගේ හැම ඉවත් කරොත් හැමෝම එක හා සමානයි. හැමෝම එක හා සමානයි. අපි මිනිස්සෙක් ගත්තොත් අපි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගන්නවා. මුන් දෙන්නගේම හැම ඉවත් කරනවා. කොල්ලගේ හැම ගලවලා අයින් කරනවා. කෙල්ලගේ හැම ගලවලා අයින් කරනවා. ඇඟේ කීටි ගන්නවා. හරි? මුන් දෙන්නගේම හැම ගැලෙව්වට පස්සේ මේ පැත්තේ ඉන්න කොල්ලද මේ පැත්තේ ඉන්න කෙල්ලද කියලා හොයා ගන්න බෑ. මේ හැම දෙයක්ම තියෙන පුතා මේ හැමෙන්. මේ සමතම මේ හැම දෙයක්ම වෙනස් කරන්න ටට්ටක් ගන්න. අර මං කිව්වා වගේ මුන් දෙන්නගේ අර හැම ගැලෙව්වොත් පුතේ මේ කොල්ලද මේ කෙල්ලද කියලා හොයා ගන්න බෑ. අපි හැමෝම ආදරය කරන්න අපේ මේ පෙර සමට ආදරය කරන්න. යම් කෙනෙක් ආදරය කරන්නේ පෙර සමට. හරි? ඊළඟට කියනවා උද්දාල. හරි? ස්වර්ණතිලක දැන් උද්දාලව ආමන්ත්‍රණය කරනවා. උද්දාල ආමන්ත්‍රණය කරනවා. හරි කොහොමද කියන්නේ? නොවේමි සම ඔබ බිරිඳ තනතුරට ඇඳුරු දිනි මම සැඬොල් දුවක් වෙමි. හීන කුලයේ උපන් උභය කූල පාරිශුද්ධ බමුණෙක් ඔබතුමා ලෝ පිරිසුදු පඬිතුමකි ලත් නොමද කිත්‍යසස් සිප් නොදත් ලඳ බොළඳ කත කීමේ. දැන් කියනවා මේ අවංක ගැහණියෙකුගේ ලක්ෂණ. එයාගේ ඇත්ත ස්වરૂපය එලි දක්වනවා. මේක ඇත්ත අවංක කෙල්ලෙකුගේ ලක්ෂණය. ඇත්ත අවංක කෙල්ලෙකුගේ ලක්ෂණය. එයාගේ ඇත්තම විස්තර ටික එයා ප්‍රසිද්ධ කරනවා. මම මේ වගේ කෙනෙක් මම ඉගෙන ගත්තු නැති කෙනෙක් මාව ඔයාට ගැළපෙයිද කියන එක අර වෙලාවේදී ස්වර්ණතිලකා උද්දාලට ආමන්ත්‍රණය කළා කියනවා. මම ඉගෙනගෙන නැහැ. ඔයා ඉගෙනගෙන තියෙනවා කියලා කියනවා. එතකොට අර අපිට හිතා ගන්න බෑ. හරි අපිට හිතා ගන්න බෑ. මේ සමහර ළමයි ඉන්නවා සමහර කෙල්ලෝ ඉන්නවා. එයාගේ අවංකත්වය සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කරනවා. අවංකත්වය සම්පූර්ණයෙන් බොරුවට පුතේ කවදාකවත් තැනක් නැහැ. බොරුවට කවදාකවත් තැනක් නැහැ. අවංකත්වයට තැනක් තියෙනවා. අවංකකමට තැනක් තියෙනවා. නමුත් බොරුවට තැනක් දෙන්න බෑ. එතකොට මේ වෙලාවේදී ස්වර්ණතිලකා බමුණාට උද්දාලට කියනවා මම ලස්සන නැහැ මට ඔයාව ගැළපෙයි. කියන්නේ මම කොහොමද ඔයාගේ බිරිඳ කියන තනතුරට මමපත් වෙන්නේ? මාව ගැළපෙනවද එතනට කියලා. හරි? මම සැඩොල් දුවෙක්. ඒ කියන්නේ සැඩොල් කියලා කියන්නේ හීනම ಜಾති. පහත්ම කුලය. ඇයි යාට පහත්ම කුලය හම්බුනේ? ඇයි ස්වර්ණතිලකාට පහත්ම කුලය හම්බුනේ? කියන්න බලන්න. ඇයි ස්වර්ණතිලකාට පහත්ම කුලයක් හම්බුනේ යාට? මෙතන ඉන්න ළමයි උඹලා ඔක්කොම දන්නවා. කියපළ බලන්න. ඇයි ස්වර්ණතිලකාට පහත් කුලය හම්බුනේ? අම්මට බැන්න නිසා. අම්මට බැන්න නිසා තමයි ස්වර්ණතිලකාට පහත්ම කුලය හම්බුනේ. ඇයගේ වර්ණනාව, ඇගේ ස්ත්‍රී වර්ණනය, ඇයට තියෙන ලස්සන ලැබුණේ කොහොමද? ඇය බුදුන්ට මල් පූජා කිරීමේ ආනිසංසයෙන්. බුදුන්ට මල් පූජා කිරීමේ ආනිසංසයෙන් ඇයව ලස්සන වෙනවා. මම මෙහෙම කතාවක් කියන්නද?
දැන් අපේ ගෑනු ළමයි සමහර ඉන්නවා අම්මන්ඩිලත් ඉන්නවා. හරි සමහර අම්මන්ඩිලත් ඉන්නවා. පට්ට ලස්සනයි. බොරු කියන්න ඕනේ නැහැ ලස්සනයි. හැබැයි යාලා ඒ යාළුවට ලැබිලා තියෙන ලස්සනෙන් යාලා ආයුතු ප්‍රයෝජන ගන්න. යම් කෙල්ලෙක් ලස්සනයි නම් ඒ කෙල්ල එයා ආයුතු ප්‍රයෝජන ගන්න. ඔයාලා දන්නවද? ඔය ඉන්නවනේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉන්නවනේ රටේ ප්‍රසිද්ධ නළු නිලියෝ ඉන්නවා. ඊට පස්සේ පියුමි හංසමාලිලා වගේ සෙට් එකක් ඉන්නවනේ. පියුමි හංසමාලි උඹලා දන්නවනේ. හරි ශෂි නිෂාදිලා එහෙම දන්නවනේ. ඒ ලස්සන. හරි. එයාලා ලස්සන වුණාට හරි එයාලා ඒ වලින් මොනා කරනවද? එයාලා ඒ වලින් මිනිස්සුන්ව වෙනස් කරනවා. එයාලගේ ප්‍රകൃති මනස විකෘති කරනවා. සමහර කෙල්ලෝ ඉන්නවා. සමහර කෙල්ලෝ ඉන්නවා පන්ති යන්න පුතා කොට සායක් ඇඳගෙන ජංගි කොටයක් ගහගෙන යනවා පුතා පන්ති යන්නේ පුතා. පන්ති. කොට සායක් ඇඳගෙන ජංගි කොටේ පේන්න ඇඳගෙන යනවා. සමහර කෙල්ලෝ ඉන්නවා මේ උඩ බ්ලවුස් එක ඇඳගෙන යනවා එයාලගේ අර පටි පේන විදිහට ඇඳගෙන යනවා. පටි පේනවා. අර හිච්චම් පටිය අර නේද? නේ? ඒවා පේන්න ඒවා කවදාකවත් කරන්න එපා. ඒවල ආනිසං ඒවල විපාක ප්‍රබලයි ඈ. හොඳට මතක තියාගන්න. ඒවල විපාක ප්‍රබලයි. හොඳට මතක තියාගන්න. ඔයාට පුතේ ලස්සනක් ලැබිලා තියෙනවා නම් ඒ ලස්සන ඔයා රැක ගන්න. ඒ ලස්සන ඔයා රැක ගන්න. මොකද ඒක ඔයාගේ පෙර පිනක්. ඒක තව කෙනෙක්ට ප්‍රසිද්ධ කරන්න යන්න එපා. මම ලස්සනයි කියලා අර පුම්බගෙන එනවා. පපු පුම්බගෙන ඊට පස්සේ පස්සවල් පුම්බගෙන ඉන්නේ පන්තිවල. එළවන මං නම් එළවන ලොවෙත් එළවන. මට මතකයි මං 2020 එහෙම කෙල්ලෙක් එළෙව්වා. මම පන්ති 2020 මගේ හෝල් එකක සෙමින එකක්. සාමාන්‍ය ළමයි 2000 3000ක් අතර සෙමින එකට ඒ විදිහට කෙල්ලෙක් සහභාගී වුණා. ඒ පපු පුම්බගෙන පස්සවල් පුම්බගෙන පොටසායක් ඇඳගෙන ආවා. මම පන්ති අනන්තවත් කිව්වා ඒ විදිහට ඇඳගෙන ඉන්න එපා මෙහෙමයි කියලා එළෙව්වා. අර හෝල් එකේ අතරමැද්දේ මං එළෙව්වා කෙල්ලව. එහෙම තියෙනවා. මොකද අපි පුතේ අපි ලස්සන වුණාට අපි ලස්සනයි කියලා අපි තව කෙනෙක්ට කියන්න එපා. හොඳට මතක තියාගන්න. ඔයාට ඒ ලස්සන ලැබිලා තිනවා ඔයාගේ පෙර පිනකට. ඔයාගේ ලස්සන ලැබිලා තිනවා ඔයාගේ පෙර පින. ඔයා මතක තියාගන්න. ඔයාගේ ලස්සනෙන් ඔයා තව කෙනෙක්ගේ ජීවිතයක් නසනවා නම් පුතේ ඔයාට ලබන ආත්ම භවයකදී නැවත ඔය උත්පත්තිය ලබන්න බෑ. මතක තියාගන්න. ඔයාගේ ලස්සන නිසා ඔයා උද්ධාමයකට මානෙයටපත් වෙලා ඔයා තව කෙනෙක්ගේ ජීවිතයක් එක්කෙනෙක් නෙමෙයිනේ ඔයා පාරේ යනකොට අර විදිහට කොටසායක් ඇඳගෙන මිනිස්සු කී දහයක් බලනවද? පාප පුම්බගෙන පස්සවල් පුම්බගෙන යනකොට මිනිස්සු කී දහයක් බලනවද? ඒ හැම කෙනෙක්ගේම චෛතසිකයේ වෙනස්. එයාලා හැමෝම ඔයාගේ ශරීරය දූෂණය කරනවා. අතපත ගෑමෙන් පුතා විතරක් ශරීරය දූෂණය කරන්න බෑ. සිතිනුත් පුළුවන් ශරීරය දූෂණය කරන්න. සිතින් පුළුවන් ශරීරය දූෂණය කරන්න. අර අතපයට වඩා සිත දූෂණය කිරීම ප්‍රබලයි. හොඳට මතක තියාගන්න. මේක ලොකු පාඩමක් මේ සිත පිළිබඳව අභිධර්මයේ පාඩමක් තියෙනවා වෙනම උගන්වන්න චෛතසික පාඩම. ඒක උඹලට වැඩක් නෑනේ. එතකොට හොඳට මතක තියාගන්න. හරි? කෙනෙක් බැලුවා කියලා ඔයා ගණන් ගන්න නැතුව ඉන්න එපා. හරි? එයා ඇල්ලුවොත් තමයි මාව දූෂණය කරා වෙන්නේ කියලා මානෙටපත් වෙන්න එපා. හොඳට මතක තියාගන්න පුතේ. හොඳට මතක තියාගන්න රත්තරන් කෙල්ලනේ. ඔයා ඒ විදිහට කවදාකවත් හිතන්න එපා. කෙනෙක් මාව අතින් ඇල්ලුවොත් පමණයි මාව දූෂණය වෙන්නේ කියලා හිතන්න එපා. කෙනෙක්ට පුළුවන් සිතිනුත් ඔයාව දූෂණය කරන්න පුළුවන්. හරි? සිතිනුත් පුළුවන් ඔයාව දූෂණය කරන්න. ඒ හින්දා කවදාකවත් ඔයාට මේ ආත්ම භවයේ ඔයා ලස්සන වෙලා උපත ලැබුණා නම් ඒ ලස්සන ඔයා රැක ගන්න. ලස්සන ගවුමක් ඇඳලා ලස්සනට ඉන්න. අර විදිහට කොට ජංගි ඇඳගෙන පාරවල් වල යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට ඒකෙම දිට්ඨ ධම්ම වේදිනේ කර්මයකින් හෝ ඔයාට ඒක පළ දෙන්න. හරි? දිට්ඨ ධම්ම වේදිනේ කර්මයකින් හෝ ඔයාට පළ දෙන්න. ලස්සනට ඇඳලා පැඳලා යන්න. තේරුණාද? හරි.
ඊට පස්සේ බලන්න ඊළඟට කියනවා උබේ කූල පාර්ශ්විත බමුණෙක් ඔබතුම ලෝ පසින්දු පඬතුම. දැන් මේ ස්වර්ණතිලකාගේ අවංකත්වය. හරි? ස්වර්ණතිලකාගේ අවංකත්වය මෙතන පෙන්නන්නේ. හරි? ඊළඟට කියන උද්දාල. උද්දාල කියනවා නොදොඩනුවේ මෝඩ බස් ස්වර්ණතිලකා ලඳුනි. හරි? ලඳුනි පුතා. බලන්න කොච්චර ආදරෙන් කතා කරනවද කියලා. අපේ කොල්ලෝ ටික කෙල්ලොන්ට කතා කරනවා. මගේ සුදු මැණික සුදු බෝලේ කුක්කු බෝලේ හරි බබා කියලා කතා කරන අපේ කොල්ලෝ ටික එකතු වෙලා දෝනි කොච්චර දේවල් කියනවා. දැන් මේ වෙලාවේ අර උද්දාල ස්වර්ණත ලඳුනි කියලා කතා කරනවා. හරි ලඳුනි කියලා කතා කරනවා. හරි පිරිසුදු බමුණෙකි උද්දච්ච වී හුනිමි. මම පිරිසුදුයි. මම උද්දච්ච කමින් හිටියා. යන කලට රජගෙදරට කිරිපැණින් කලසතක් මගදිගට ඉස්වමි. මම රජගෙදරට යනකොට කිරිකල 7කින් ඉහිනවා. කිරිකල 7ක් දාගෙන යන්නේ. හරි මගදිගට ඉස්වමි. කවරනම් යහපතක් වීද ඉන් නොදන්නෙමි. දැන් මේ වෙලාවේදී උද්දාල කනස්සලකටපත් වෙනවා. උද්දාල අහනවා මම අර විදිය කරපු දේ මහා මෝඩ වැඩ මං කරේ කියලා කියනවා. උද්දාල මේ වෙලාවේදී කනස්සලකටපත් වෙලා උද්දාල කියනවා මම මහා මෝඩ වැඩවල් කරේ මෙච්චර කාලයක්. කෙල්ලෙක් දැක්කට පස්සේ මං කිරිපැණි මුව දෝවනවා. රජගෙදරට යනකොට මං කිරිපැණි මුව දෝවගෙන යන්නේ. මුව දෝදෝ යන්නේ. මම උද්දච්චකමින් හිටියේ මෙච්චර කාලයක් මට ඒ වලින් ලැබිච්ච දෙයක් නැහැ නේද කියලා උද්දාල එයාම හිතනවා. එයාම හිතනවා පුතු උද්දාලම හිතනවා මට මම මේ දේවල් කරා නේද මට මේ වලින් ඇති ඵලයක් නේ නෑ නේද මෙච්චර කාලයක් කියලා උද්දාලම හිතනවා. උද්දාලම හිතනවා. ඊට පස්සේ වේද ඉන් නොදන්නෙමි. සිප් සතර නැන සයුර පරතරට පත්විමි. හරි යෞවනේ සුවඳ මල් යෞවනේ මිහිරි පළද සරසවියගේ පුද සුන මත මැලවි ඇත තුබූ අයුරු. මම ඉගෙන ගත්තා. මම තරුණ කාලේ මම ඉගෙන ගත්තා. මම මගේ යෞවනේ සුවඳ මල් යෞවනේ මිහිරි ඵල මම කොළු වයසේ කරන්න ඕන දේවල් කරන්නේ නැතුව ඒ ඔක්කොම සරසවියගේ පුදසුන මත පරවෙන්න යවුවා. හොඳට මතක තියාගන්න කොල්ලනේ. කොළු කාර්ය කරන්න ඕනේ කොල්ලෙක්ගේ ජීවිතේ කරන්න ඕන දේවල් කරපන්. ඒව කරපන්. මොකද නැත්තම් ඔය වයසට ගිහිලා පාරේ යන අහිංසක කෙල්ලෝ ටික පව්. හරි? මං කියන්නේ කොළු මේ වයස කරන්න තියෙන දේවල් ටික කරපන්. හැබැයි ඒක තමාගේ ජීවිතේ රැකගෙන තමාගේ ආත්ම ගෞරවය රැකගෙන කොල්ලනේ. මම මේ කොල්ලොන්ට කතා කරන්නේ. හොඳට මතක තියාගන්න කොල්ලනේ. තමාගේ ආත්ම ගෞරවය රැකගෙන උඹලා ඕන මගුලක් කරපන්. හැබැයි තොගේ ආත්ම ගෞරවය රැකගෙන කෙල්ලගේ ආත්ම ගෞරවය වනසන්නේ. තොගේ ආත්ම ගෞරවය රැකගෙන කෙල්ලගේ ආත්ම ගෞරවය වනසන්න යන්න එපා. කෙල්ලගේ ආත්ම ගෞරවයත් රැකපන්. උඹගේ ආත්ම ගෞරවයත් රැකගනි. කොළු වයස කරන්න ඕන දේවල් කරපන්. නැත්තම් අවසානයේදී වෙන්නේ වයසට ගිහිල්ලා පාරේ අහිංසක කෙල්ලෙක්ට පාරේ බහැලා යන්න බැරි වෙයි. පාරේ යන්න බැරි වෙනවා අහිංසක කෙල්ලෙක්ට. ඇයි ඒ? ඇයි තියෙනවනේ වයසට ගියාට පස්සේ හැදෙනවනේ වෙනම පිස්සොක් ඊට පස්සේ. ඇයි ඒ? කොළු කාර්ය කරේ නැහැ. වයසට ගිහිල්ලා ඊට පස්සේ කරන්න බෑ. නාකි විසේ ගහන. හරි? නාකි විසේ ගහන කෙල්ලෙට පාරේ යන්න බෑ. නාකි විසේ. හරි? ඒක නිසා මේ කොළු කාර්ය කරන්න ඕන දේවල් ටික කරපන්. තමාගේ ආත්ම ගෞරවයත් කෙල්ලගේ ආත්ම ගෞරවයත් රැකගෙන. ඒවට දෙමෝපියෝත් මම නම් කියන්නේ දෙමෝපියන් උනත් ඒවට අකුල් හෙලන්න එපා කියන. හරි ඊළඟට යෞවනයේ සුවඳ මල්ද යෞවනයේ මිහිරි පළද සරසවියගේ සරසවිය කියලා කියන සරසවියගේ පුද සුන මත. සරසවියගේ පුද සුන මත.
සරසවිය කියන සරස්වති මෑණියන්. අධ්‍යාපනයේට දෙවියන්. අධ්‍යාපනයේ දෙවඟන. ඉගෙන ගන්න ළමයින්ගේ දෙවඟන තමයි සරස්වති මෑණිය. එතකොට මේකේ කියනවා සරසවියගේ පුදසුන මත මැලවි ඇතත් වූ අයුරු. මම ඉගෙන ගත්තා. මම කිසිම දෙයක් මං යෞවනයේ වයසට කරේ නැහැ. මම මගේ මුළු ජීවිතේම සරස්වති මෑණියන්ගේ මලසුන මත මල් ආසනය මත මම පුද කරගෙන. නමුත් ඒව අද වෙනකොට පර වෙලා ඉවරයි. නමුත් අද වෙනකොට ඒවා පර වෙලා ඉවරයි කියලා කියනවා. නේ? ඊට පස්සේ ලත් දැනුම කිම්ද ඒ ලත් සැපත කිම්ද මම ලබාගත් දෙයක් නැහැ. මට ලැබිච්ච සතුටක් නැහැ කියලා කියනවා. දැන් සමහර ගුරුවරුත් ඉන්නවා. සමහර ගුරුවරු ඉන්න බලන්න ඔය වයසක ටිකක් වයසක ගුරුවරු දිහා චුට්ටක් බලන්න. සමහර තරුණ ගුරුවරුත් ඉන්නවා. මේ එයාලා කියනවා මම සෙරප්පු දෙකක්වත් නොදා තමයි මම ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ කියනවා මම කිලෝමීටර් බර ගාණක් විතර ඇවිත්තා. හරි? මම පාන්දර 2ට විතර නැගිටලා තමයි මම ඉස්කෝලේ ගියේ. හරි? කියලා කියනවා. මම කට්ටක්වත් කන්න නැතුව හරි පුදුම කට්ටක් කෑවේ. පුදුම කට්ටක් කාලා තමයි මම මේ අද මෙතන ඉන්නේ. ඒ හින්දා උඹලත් ඉගෙන ගන්න ඕනේ කියලා ළමයින්ට මානසිකත්වයෙන් මේ දුබල කරනවා. තරුණ ගුරුවරු ඉන්නවා. වයසක ගුරුවරු ඉන්නේ මේ විදියට. ළමයින්ගේ මානසිකත්වය කඩලා බිඳලා දානවා. උන්ගේ වයසේ කරන්න ඕන දේවල් කරේ නැතුණාට පස්සේ අර විදිහට නාකි විස ගන්නවා. නාකි විසේ ගන්නවා. ඒ කියන්නේ මේ තරුණ කාලේ කරන්න ඕන තියෙන දේවල් කරේ නැතුනොත් එහෙම වයසට ගියාට පස්සේ නාකි විසේ ගන්නවා. කොල්ලෙට්ට පාරේ බහැලා යන්න බෑ. එහෙම ඉන්න බෑ. පරිස්සමෙන් කොල්ලනේ. මේ කොල්ලෙට්ට පාරේ බහැලා යන්න බෑ. මොකක් හරි සීන් එකක් දානවා. කෙල්ලෙට පාරේ බහැලා යන්න බෑ මොකක් හරි සීන් එකක් දානවා. හරි? දැන් මේක ඔන්ලයින් ක්ලාස් එකක් ඉඳන් මට කුණාර්ප ටික කියන්න බෑ. ෆිසිකල් ක්ලාස් එකක් වගේ නම් මම මගුල් ටික ඔක්කොම කියලා දෙන්න. හරි? මේ එතකොට හොඳට මතක තියාගන්න. හරි? හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම පුතේ තමාගේ ජීවිතය තමා හරි ගස්ස ගන්න ඕනේ. තව කෙනෙක් දුක් විඳලා එයා තනකට ආපු එක එයාගේ දෛවය. උඹලේ දෛවයට උඹලා මුහුණ දෙන්න ඕනේ. තව කෙනෙකුගේ දෛවය උඹලා බලාපොරොත්තු වෙන්න එපා. මම නම් කියන්නේ ඒකයි. මම උඹලට තරේම කියනවා. හරි? මම උඹලට මෙහෙම දෙයක් කියනවා. හිතන්න පුතේ යම් කිසි කෙනෙක් එයා මොන තරාතිරමක ඉඳලා එයා පෝසත් වුණා කියලා. ඒක එයාගේ කර්මය. ඒක එයාගේ දෛවය. උඹලා ඒකට යටත් වෙන්න එපා. අපේ සර් මේ විදිහට දුක් විඳලා තමයි මෙතනට ආවේ. හිත අපිත් දුක් විඳලා තමයි අපි තැනකට එන්න ඕනේ කියලා. ඒ ගොම් මානසිකත්වය හදාගන්න එපා. ඒ ඇත්තම මම කියන්නේ ගොම් මානසිකත්වය හදාගන්න එපා. අපේ ගුරුවරයාත් මාරම විදිහ කට්ටක් කාලා තමයි අද මෙතන ඉන්නේ. ඒකනේ හින්දා අපිත් ඒ විදිහම කට්ටක් කාලා තමයි ඉන්න ඕනේ කියලා මානසිකත්වය හදාගන්න එපා. ඒක යාගේ දෛවය. ඒක යාගේ කර්මය. යා පෙර කරපු ලද පව්. යා පෙර කරන ලද කර්මය. ඒවා පළ දෙනවා. ඒ හින්දා ඒවා යම් කාලයක් ඇතිව නිදහස් වෙනවා. හරි? ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. තව ඔයා කවදාකවත් පුතේ පාරේ අහිංසක මිනිස්සෙක් උදව්වක් කිල්ලොත් මේ මිනිස්සයා පව් කියලා කියන්න එපා. පව් කියලා කියන්න එපා. ඒක යාගේ පෙර කර්ම. ඒක යාගේ පෙර දෛවය. ඔයා ඒකට උදව්වක් උපකාරයක් කරන්න. හැබැයි යා පව් කියලා කියන්න එපා. ඒක යාගේ දෛවය, යාගේ කර්මය පුතේ. මම උඹලට මේ දේවල් කියලා දෙන්න ඕනේ නැහැ. මේවා සාමාන්‍ය දේවල්. මට මේ පාඩමෙන් ගොඩාක් දේවල් උඹලට කියලා දෙන්න පුළුවන්. නමුත් කාල වේලාව නැහැ. මට තව පැය භාගයකින් මේ කැම්පස් එකක ලෙක්චර්ස් එකට යන්න තුන මම ඒක උනත් කමන්නේ මේ පාඩම ඉවර කළා තමයි අද යන්නේ එතනට. කියලා දෙන්න ඕන දේවල් ටික කියලා දීලා යන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. කවදාකවත් අර විදිහට අසරණ මිනිස්සෙක් හිටියොත් පුතේ එයා පව් කියලා කියන්න එපා. එයාට උදව්වක් කරන්න. උදව්වක් කරන්න. පව් කියලා කියන්න එපා. ඒක එයාගේ දෛවය පුතේ. ඒක එයාගේ කර්මය. හොඳට මතක තියාගන්න. තව කෙනෙක් දුප්පත් වෙලා එයා එකපාරටම පෝසත් වුණොත් කියලා ඔයා හිතන්න එපා. එයා දුප්පත් වෙච්ච හින්දා මමත් දුප්පත් වෙලාම මම පෝසත් වෙනවා කියලා හිතන්න එපා. ඒක මහා ගොම් මානසිකත්වයක්. මම මේ කියන දේවල් උඹලට තේරෙනවා. මම මේ කියන දේවල් උඹලට දැන් තේරෙන්න ඕනේ. මේ සර් කියන්නේ ඇත්ත නේද?
කියලා උඹලට තේරෙන්න ඕනේ. පුතේ මම කියපු දේ ඇත්තද බොරුද? මම කියපු දේ ඇත්තද බොරුද කියපන්. උඹලගේ ඇත්තම කතාව කියපන්. ඇත්තම කතාව කියපන්. මම කියපු දේ ඇත්තද බොරුද? යම් කෙනෙක් දුප්පත් වෙලා එකපාරටම පෝසත් වුණොත් එහෙම ඒක යාගේ කර්මඵල විපාකඵල දීලා එයා ඊට පස්සේ එතනින් එහාට එයාගේ තන හදාගත්ත ඒක එයාගේ හරි එයා අභියෝග කරලා ඉවරයි. හරි ඔයා ඒකෙන්ද ඔයාගේ මානසිකත්වය එයාගේ තැනට දාලා ඔයා ඒ විදිහට හිතන්න යන්න එපා. ඔයාගේ විදියට ඔයාගේ ටැලන්ට් එක හදාගන්න. ඒකයි මම මේ කියන්නේ. තේරෙනවද? එහෙනම් කවදාකවත් තව කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඔයාට ඇති කරගෙන ඒ බලාපොරොත්තුන් ආපෝෂණය වෙන්න එපා. ඒකෙන් කවදාකවත් ඔයාට තනක් නැති වෙනවා. ඉතින් ඔයාට තනක් නැති කරගන්න ඔයා ඔයාගේ වැඩේ කරගන්න. හරිද? ඊළඟට එන්න. දැන් මේ උද්දාල මේ වෙලාවේදී හිතනවා මෙච්චර කාලයක් එයා ගත කරපු බමුණු දිවිය එයා මෙච්චර කාලයක් ගත කරපු ඒ බමුණු දිවිය කලකිරීමකටපත් වෙනවා. එයා ගත කරපු ඒ බමුණු දිවිය පිළිබඳ එයා කලකිරීමකටපත් වෙනවා. එයා අහනවා කිරිපැණින් නෑවම මට මොකක්ද උනේ? ලස්සන වුණාද? දන්නේ ලස්සන වෙලක් දන්නේ. සමහර කෙල්ලෝ ඉන්නවනේ කිරි වලින් නානවා ඊට පස්සේ තව ඔය චන්දනාලේප ගානවා ලස්සන වෙන පුතා. ඊට පස්සේ ඔය තියෙන පේමන්ට් වල ලස්සන මොකක් හරි කුණු බඩුවක් අරගෙන ඇවිල්ලා මූණේ ගානවා. මොකක් හරි කුණු බඩුවක් ගෙනල්ලා මූණේ ගානවා ලස්සන වෙන්න කියලා. ඒක රුපියල් 1000ද ඒක රුපියල් 5000ද අරගෙන ගානවා. අර මන්දක පෞගේ දවස්වල කෙල්ලෝ මේ ට්‍රෙන්ඩ් එකක් කරගෙන තිබ්බා ගෝරි. කෙලින්ම පිළිකාන ආස කියන පුතා ගෝරි ගෙනල්ලා ගාන පටන් ගත්තා. ඒක සුපිරියටම ට්‍රෙන්ඩ් උනේ මේ කොරෝනා කාලේ. හරි? කොරෝනා කාලේ තමයි සුපිරියටම ට්‍රෙන්ඩ් උනේ. මම එතකොට ඉගෙනුවා ඉස්කෝලේ එක දැන් නම් උගන්වන්නේ නැහැ. මේ ඉස්කෝලේ ඉගෙනුවා. ඒ ඉස්කෝලේ මගේ පන්තියේ හිටියා මේ එක කළු කෙල්ලෙක් හිටියා. හරි කළු කෙල්ලෙක්. පට්ට කළුයි. ඒ කෙල්ල මේ කොරෝනා කාලේ ඇතුළතදී ගෝරි ගාන. හරිද? මූණ සුදුයි පුතා ඇඟ කළුයි. ඇයි මූණේ අත්වලයි කකුල් වලයි විතරයි ගෝරි ගාලා තියෙන්නේ. ඇඟ කළුයි. ඉතින් අන්න ඒ වගේ ගොන් මේ තියෙනවා පොඩි පොඩි සීන් සමහර කෙල්ලෝ. අන්තර මතක තියාගන්න. Tamanට ලැබිලා තියෙන ලස්සන රැකගනින්. එක එක මගුල් ගන්න නැතුව. දැන් බලපන් මම මේ දැන් කියනවට බලපන්. කෙල්ලොන්ගේ කාමරේ කණ්ණාඩි මේස ගාව ලිප්ටික් කීයක් තියෙනවද? ක්‍රීම් කීයක් තියෙනවද? පවුඩර් කීයක් තියෙනවද කියලා නිකන් හැරලා බලපන්. ඒ කබඩ් එකේ තියෙන දේවල් බඩු ටික ඔක්කොම එකතු කරොත් එහෙම රුපියල් 10000කට එහා පැත්ත එතන බඩු තියෙනවා. තේරුණාද? එහෙම ඉන්නවා. තමාගේ ලස්සන තමාගේ ලැබිලා තියෙන ලස්සන වා රැක ගන්න. පවුඩර් ටිකක් ගන්න ඒව කමන්නේ නැහැ. පවුඩර් ටිකක් ගන්න. අනවශ්‍ය ක්‍රීම් වගේ දේවල් වලට සල්ලි වේදම් කරලා නැති බංකොලොත් කරගන්න එපා. ලස්සනට ඉන්න. ඔයාට තියෙන එක ඇඳුමද පුතේ ඒගොල්ල ඇඳුම හොදන්න. ඔයාට එක ඇඳුමයිද තියෙන්නේ? ඒ ඇඳුම හොද අඳින්න. ඔයාට තියෙන එක ඩෙනිමද? ඒ ඩෙනිම ඔය හැමදාම පිරිසුදු හොදන්න. පිරිසුදු අඳින්න. එක බ්ලවුස් එකද එක ටී-ෂර්ට් එකද එක ගවුමද තියෙන එක හැමදාම හොද අඳින්න. පිරිසුදු අඳින්න. හොඳට අයන් කරන්න. පිරිසුදු වෙන්න. ඒක තමයි කෙනෙකුගේ එකම දේ. හරි? එකම ප්‍රතිරූපේ. තේරුණාද? ඊළඟට ඊට පස්සේ යෞවන කාලේ අධ්‍යාපනය ගත කරා. යෞවන කාලේට මම අධ්‍යාපනය ගත කළා මගේ කාලේ නැති කරගත්තා. හරි? ඊළඟට කියනවා ස්වර්ණතිලකා ඊළඟට කියන පුතේ ලෞතුරා සැපතේ ඔබතුමා හට ඇත්තේ කව් නලු නර බ්‍රහ්මස්වාදයට සරිය නිකලස් වූ සුවයකි ඒ කෙලස් වලින් තොරව ලැබෙන ආස්වාදයක් කලාවකි කියලා කියනවා. කෙලස් වලින් තොරව ලැබෙන ආස්වාදය කලාවකට සමාන කරනවා. කෙලස් වලින් තොරව කෙලස් කියලා කියන්නේ කිසිම දෙයක් නැතුව තනිව ගත කරන ජීවිතේ කලාවක් කියලා කියනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේටම බර කරලා ජීවිතේ එක ගෙනියන එක වෙනම කලාවක්. දැන් සමහර ළමයිට හිතෙන්න පුළුවන් මම පොත් කියවන්න ඕනේ. හැබැයි මම පොත් කියවනකොට මට කම්මැලි හිතෙනවා. පොත් කියවනකොට කම්මැලි හිතෙනවා. හරි? එතකොට
පුතේ අපි යම් දෙයකට ආසාවක් පටන් ගත්තොත් පුතේ ඒක කලාවක් කරගන්න. ඔයාට පොත් කියවන්න බැරි නම් ඔයා එකපාරම පොතක් කියවන්න යන්න එපා. ඔයාට එකපාර පොතක් කියනකොට තමයි ඒක එපා වෙන්නේ. ඔයා ඒක කලාවකට කරන්න. ඒක කලාවක් කරගන්න. පොඩි කොටසක් කියවන්න. පළවෙනි දවසේ පිටු 2ක් කියවන්න. ඊළඟ දවසේ පිටු 3ක් කියවන්න. ඊළඟ දවසේ තව පිටු ප්‍රමාණයක් තව වැඩි කරගන්න. ඒක කලාවක් කරගන්න. ඔයා කරන හැම දෙයක්ම පුතේ කලාවක් කරගන්න. ඔයා පාඩම් කරනවා නම් ඒ පාඩම් කරන දේවල් වල වැදගත් කොටස් ටික කලාවක් විතර ඔයාගේ මේසෙ ළඟ ගහගන්න. ඒ ටික කලාවක් විදිහට. ලස්සන පාට පෑන් ටිකක් අරගෙන රතු පෑන්, කළු පෑන්, නිල් පෑන් අරගෙන ඒව ලස්සන කරගන්න. ඒක කලාවක් කරගන්න. ඔයාගේ කාමරේ කලාවක් කරගන්න. කලා මන්දිරයක් කරගන්න. අපි හැමෝගෙම ඇතුලේ තියෙන පුතේ සංගවිච්ච කුසලතා. ඒ කුසලතා එළියට අරගෙන ඒව පෙන්වන්න. ඒව එලි දක්වන්න. නැත්තම් පුතේ උඹලත් එක්කම ඒවත් මැරලා. අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ ඒ දෙයම තමයි. රජෙන් උනත් අපේ ඒ වගේ දක්ෂතා තියෙන උන්ට ඉඩක් දෙන්නේ නැහැ. කොමිස් ගගහ අල්ලස් අරගෙන අපේ ළමයි අතර තියෙන දක්ෂතා බිඳවට්ටගෙන ඒවා ඒ අය අතරෙම මරලා දාන. ඒක ඔයාට තැනක් හම්බුනේ නැතුණාට කමක් නැහැ පුතේ. ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔයා මොකක් හරි දෙයක් කරනවා නම් ඒක තව කෙනෙක් දැකලා එයා ප්‍රශංසා කරනකම් විතරක් ඔයා වැඩේ කරන්න එපා. දැන් ඔයාගේ ගෙදර අම්මා නැහැ. ගෙදර අම්මා කොහේ හරි ගිහිල්ලා. හරි? ගෙදර අම්මා කොහේ හරි ගියාට පස්සේ තමයි පුතේ ඔයා වැඩ කරන්න ඕනෙම. ඔයාගේ තාත්තා කොහේ හරි ගියාට පස්සේ තමයි ඔයා වැඩ කරන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා. අම්මයි තාත්තයි ගෙදරින් ගියාට පස්සේ මුළු දවසෙම ෆෝන් එකේ. මුළු දවසෙම එකගේ ආතල් එක ගන්න, ඌගේ ආතල් එක ගන්න. හරි? අම්මා ඉන්නකොට විතරයි පොත අතේ තියෙන ෆෝන් එක පැත්තක පොත අතේ. අම්මා ඉන්නකොට විතරයි, තාත්තා ඉන්නකොට විතරයි. එයාලා නැති වෙච්ච ගමන් මොනා කරනවද? නැති වෙච්ච ගමන් ෆෝන් එක ගන්න. හොඳට මතක තියාගන්න. තව කෙනෙක් දැකලා ඒක ප්‍රශංසා කරන තැනට හදාගන්න එපා පුතේ. ඒක ඔයා තන හදාගන්න ඔයා. ඔයා ඒක පුරුද්දක් කරගන්න. ඔයා ඒක පුරුද්දක් කරගෙන ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න. ඔයාගේ අම්මයි තාත්තයි තව ටික කාලයක් ජීවත් වෙන්නේ. ඒ දෙන නැතුණාට පස්සේ ඔයාට තනියෙන් ජීවිතයක් ගොඩනගන්න වෙනවා. එතකොට ඔයාටම තේරෙයි අපේ අම්මා තාත්තා ඉන්නකම් විතරක් මම පාඩම් කරලා හරියක් නැහැ කියලා ඔයාටම තේරෙයි. මං ඔයා කරපු බොරු ටික ඔයාටම තේරෙන්න පටන් ගනීවි. හරි? ඒක නිසා ඔයාගේ පුරුදු ටික ඒ විදිහට රැක ගන්න. ඔයා පාඩම් කරනවා නම් අම්මා තාත්තා හිටියත් නැත්නම් ඔයා පාඩම් කරන්න. ගෙවල් අස් කරන්න ඕනේ අම්මා තාත්තා කියනකම් විතරක් නෙමෙයි. අම්මා තාත්තා කියනකම් ගෙවල් අස් කරන්න නැතුව ඉන්න එපා. කාමර අස් කරන්න නැතුව ඉන්න එපා. රෙදි හොදන්න නැතුව ඉන්න එපා. ඔයා ඒක පුරුද්දක් කරගන්න. හැමදාම ඩේලි පුරුද්දක් කරගන්න. ඩේලි කරගෙන යන්න. ඒක තමාගේ කුසලතාවය පුතේ. ඒක ඔයා උපනම්ව ගන්න. ඒක ඔයා හදා ගන්න ඕන දේවල්. මේවා මං කියලාවත් හදන්න අම්මලා තාත්තලාවත් මේවා කියන්නේ නැත්නම් පුතේ මට හරි මේවා කියලා දෙන්න. හරි? ඒක ඔයා හොඳට මතක තියාගන්න. තව කෙනෙක් ඔයාව ප්‍රශංසා කරනකම් විතරක් ඔයා වැඩේ කරගෙන යන්න එපා. ප්‍රශංසා කරත් නැතත් කමක් නැහැ. මට මගේ දිහා මොකෙක්වත් බැලුවේ නැතුනට කමක් නැහැ. මම මගේ වැඩේ කරගෙන යනවා කියලා කරගෙන යන්න. ඔයා ඔයාගේ වැඩේ ඔයාගේ ගමන යන්න. කවුරුත් ඔයාලට හිටියත් එක නැතත් එක ඔයාලට ප්‍රශංසා කරත් එක අපුඩි ගැහුවත් එකයි මම මගේ ගමන යනවා. එච්චරයි. ඒ අදිස්ථානයේ ඒ දේ ඔයා හිත තුල තියාගන්න. කවුරුත් ඔයාලට කියනකම් ඉන්න එපා. තේරුණාද? මොකක් හරි පාරේ යනකොට ටැප් එකක් කරලා තියෙනවා ටැප් එක වහන්න. කවුරුත් කියනකම් ඉන්න එපා. හැබැයි ටැප් එක වහනකොට කවුරු හරි ඔක්කොම එකපාරේ ඉන්න තැනක ටැප් එක වහන්න ඕනි. නැත්තම් මාව කවුරුත් කරන්න නැති වෙයි කියලා එහෙම හිතන්න එපා. ටැප් එකක් කරලා තියෙනවනේ ඒක වහන්න. තේරෙනවද? ගේ අපලසුලා තියෙන ඒවා අස් කරන්න. ඇඳුම් ටිකක් තියෙනවනම් හොදන්න ඒවා හොදන්න. ඔයාලට පාඩම් කොටසක් තියෙනවනම් ඒවා පාඩම් කරන්න. ගෙදර වැඩක් දුන්නා නම් ඒ ටික ඉවර කරගන්න. ඒක පුරුද්දක් කර. ඒක තමයි හොඳ ළමයෙක්ගේ ගති ලක්ෂණ. ඒව පුරුදු කරගන්න. හරිද? ඊළඟට නිකලෙස් සුවේකි. ඒවට නිගා කරන්න එපා කියලා කියන. ස්වර්ණ තිලකා කියනවා ඔයා ඉගෙනගත්තු දේවල් වලට නිගා කරන්න එපා කියලා. දැන් උඹලටත් ඒ වගේ හිතේ ඉඳන්න විභාගෙ ලිව්වට පස්සේ ප්‍රතිඵල එනකොට
මම අපරාධය අවුරුදු 2කමාරක් 3ක් විතර අවුරුද්දක් 2ක් විතර ඉස්කෝලේ ගිහිල්ලා මේ A level පන්ති ඉඳලා නැත්තම් අවුරුදු 13ක් විතර ඉස්කෝලේ ගිහිල්ලා මට මෙලොවහත් වෙලාවක්වත් ලැබුණේ නැහැ. මම ඉගෙන ගත්තා කියලා මට මොනවද ලැබුණේ? දැන් මම ඉන්නේ මේ මට්ටමේ කියලා කවදාවත් හිතන්න එපා. ඔයා කරපු දේවල් වලට ඔයා නිගා කරන්න එපා පුතේ. ඔයාට ඔයාම නිගා කරගත්තොත් එතනින් කවදාවත් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ඒකින්ද තමාගේ ජීවිතය තමාම ගොඩනගා ගන්න. ඊළඟට උද්දාල මෙහෙම දෙයක් කියනවා. උද්දාල කියනවා ලොවි සුවේක පිහිටලා නැති ලෞතර ආස්වාදයෙන් කිම පසක් විය මට නිසුරු බව එහි මිරඟුවකි ඒ පවසන නොනිවන ලෝකෝත්තර සැපත නැතිව වැඩක් නැහැ කියලා කියනවා. ලෝකෝත්තර සැපත නැතුව වැඩක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ලෞකික සම්පත් ඕනේ කියලා දැන් උද්දාලගේ මානසිකත්වය හදාගෙන. හරි. උද්දාලගේ මානසිකය එයා හදාගෙන එයාට ලෝකෝත්තර ලෞකික සැපත ඕනේ කියලා. ලෞකික සැපත. ඒව නැතුව වැඩක් නැහැ කියලා කියනවා. හරි ඊළඟට කියනවා ගායකයෝ මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් මේක විශේෂ කොටසක්. දැන් මේක ਵਿਚාරයට වැදගත් කොටසක් මම මේ කියන්නේ. හරි? ගායකයෝ කියනවා දැන් මෙතන මේ භාෂා ලක්ෂණයක් ඉස්මතු කරනවා. මේ ගායකයන්ගේ මේ කොටසෙන් පුතේ මෙතනින් භාෂා ලක්ෂණයක් ඉස්මතු කරනවා. මේ භාෂා ලක්ෂණ තමයි කාව්‍යෝක්ති භාෂා. විභාගයේදී ප්‍රශ්නයක් අහනවා කාව්‍යෝක්ති. විභාගයේදී විචාර ප්‍රශ්නයක් අහුවොත් එimhe කාව්‍යෝක්ති පිළිබඳව මේ කොටස දාන්න පුළුවන්. කාව්‍යෝක්ති. හරි? කාව්‍යෝක්ති පිළිබඳව අහුවොත් එimhe ඔයාලට දාන්න පුළුවන් මෙන්න මේ ගායකයන්ගේ මේ කොටස. හරි? කාව්‍යෝක්තියක් කියලා කියන්නේ නව්‍යතාවයකින් හරි? නව්‍යතාවයකින් උචිත විදිහට නව්‍යතාවයකින් උචිත විදිහට සංකල්ප රූප ගොඩනැගීමට සංකල්ප රූප ගොඩනැගීමට කියනවා කාව්‍යෝක්ති භාෂාවක් කියලා. නව්‍යතාවයකින් නව්‍ය කියලා කියන්නේ අලුත් විදිහට උචිත පරිදි ගැළපෙන විදිහට අලුත් විදිහට ගැළපෙන පරිදි සංකල්ප රූපමව. හරි? එතකොට කියනවා මේ ස්වර්ණතිලකාගේ මේ ඇස් දැකීමෙන් ස්වර්ණතිලකාගේ ඇස් දෙක දැකීමෙන් මුවට නැංවෙන ප්‍රකාශයන් ටිකක් තමයි මේ කාව්‍යෝක්තිය. කියන්නේ පරණ විදිහ පරණ දේවල් ඉවත් කරමින් අලුත් විදිහකට ගැළපෙන විදිහට සංකල්ප රූපමව ප්‍රේක්ෂකයා තුල. එතකොට එයාගේ හිතට මැවෙන හිතට දැනෙන දේවල් ටික එයා ප්‍රකාශ කරනවා. එයා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ළඳකගේ ඇස් මිනි පහන් ලෙස දිලෙන බවනේ කවින් කී බස නොහැඳුවේ මේ තතු නොදත්තෙන් ඔබ දුටු වේලේ සැබෑ විය එය. ළඳකගේ ඇස් මිනි පහන් ලෙස කෙල්ලෙක්ගේ ඇස් දෙක මිනි පහනක් වගේ දැල්වෙන පහනක් වගේ. සමහර කොල්ලෝ කියන්නේ මොකද්ද? මැනික මට ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මට මුළු ආත්ම 7ක් ඉන්න පුළුවන් කියලා කියන්නේ. ආත්ම 7ක් වාගේ ඇස් දෙක බලාගෙන ඉන්න පුළුවන්. ආගේ ඇස් දෙක දැක්කට පස්සේ මාව පිස්සු වැටෙනවා. හරි කියනවා. දැන් ඊතර කෙල්ල ටික මතක් වෙනවා. මට සිත මගේ එකක් කිව්වනේ ඔය වගේ කතාව. කියලා මතක් වෙනවා. හරි ඊට පස්සේ බලන්න. නොහැඳුවේම තතු නොදත්තේ. දිලෙන බවනේ කවින් කී බස. කවියෝ කියලා තියෙනවා. කවියෝ කියලා තියෙනවා ළඳකගේ ඇස් මිනි පහන් වගේ කියලා. මම මේක අද තමයි දැනගත්තේ. මම මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑ. ඒ කවීන් කියලා තියෙන ඒ දෙක මොකද්ද? කවීන් කියලා තියනවලු ගැහණියෙකුගේ ඇස් දෙක මිනි පහන් වලට සමාන දැල් වෙන පහනකට සමානයි කියලා. ඒක අද තමයි මම දැනගත්තේ කියලා කියනවා. ඔබ දුටු වේලේ සැබෑ විය එය. ඇත්තටම මම ඒක අද තමයි දැනගත්තේ. කෙල්ලෙක්ගේ ඇස් දෙකක් ඇත්තටම දැල් වෙන පහනක් වගේ කියලා. දන්නවද? කෙල්ලෙක්ට පුළුවන් දෙයක් ගොඩනංවන්නත් පුළුවන්. කෙල්ලෙක්ට පුළුවන් දෙයක් නැත්තරම නැති කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න. කෙල්ලෙක්ට පුළුවන් දෙයක් ගොඩනංවන්න පුළුවන්. දෙයක් නැති කර බම්බලොත් කරලා දාන්නත් පුළුවන්. වනසන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ වරින් වර ආලෝක වන සැටි වරින් වර යලි නිවි යන සැටි. එක පාටම ආලෝකමත් වෙනවා. ඇස් දෙක ඇරෙනකොට ආලෝකමත් ඇස් දෙක පිය වෙනකොට නිවිලා යනවා.
ඒ කියන්නේ මේ ඇස් පිල්ලම් ගහන විදිය. ස්වර්ණ තිලකාගේ ඇස් පිල්ලම් ගහන විදිය. ස්වර්ණ තිලක ඇස් දෙක අරිනකොට ආලෝකමත්. ඇස් දෙක වහනකොට නිවෙනවා. ආයමත් ඇස් දෙක අරිනකොට ආලෝකමත්. ආයමත් නිවෙනකොට ඇස් දෙක වැහෙනවා. ඉතින් මේක පෙන්වනවා. ඊළඟට පසක් නොකලෙමි මෙතුවක් කල් ඔබ දුටු වේලේ සැබෑ විය ඒ හැමදේම. එතකොට ඔයාව දැක්කට පස්සේ මට ඒ හැම දෙයක්ම තේරුම් ගියා කියලා සුවන්න මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. හරි. එතකොට මේ කොටස මාක් කරගන්න පුතේ. මේ ගායකයන්ගේ මේ කොටස මාක් කරගන්න. ඔයාලා කාව්‍යෝක්ති භාෂාවකට මොකද්ද පුතේ කාව්‍යෝක්ති කියලා කියන්නේ? නව්‍යතාවයකින් උචිත පරිදි මේ සංකල්ප රූප ගොඩනැගෙන විදිහට භාෂාව හසුරුවා තිබීමට කියනවා කාව්‍යෝක්ති භාෂාවක් කියලා. මාක් කරගන්න. හරි. ඊට පස්සේ එනවා ස්වර්ණතිලකාගේ කොටස තේනවා. හරි. ඊට පස්සේ ස්වර්ණතිලකාගේ කොටස තේනවා. මේ වෙලාවේ සුක්්‍ය කොටසක්. සුක්්‍ය කියලා කියන්නේ වේදිකාවේ රඟ දක්වන්න බැරි කොටස. මම ඊට පෙළ ඔයාලට කියලා දුන්නා පළවෙනි අංකයේ තුලදී දුෂ්‍ය කියලා සහ දුෂ්‍ය සහ සුක්්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. දුෂ්‍ය කියලා කියන්නේ වේදිකාවක් තුල රඟ දක්වන්න පුළුවන්. ඒවට සුක්්‍ය කියලා කියන්නේ වේදිකාවක් තුල රඟ දක්වන්න බැරි ප්‍රකාශ කිරීම තුලින් ඒවා එලි දක්වන්න පුළුවන් එකට සුක්්‍ය කොටස. මේ වෙලාවේදී ස්වර්ණතිලකත් කරන්නේ සුක්්‍ය කොටස එලි දැක්වීමක් කරන්නේ. හරි ස්වර්ණතිලකා කරන්නේ එලි දැක්වීමක්ම තමයි. හරි ඊළඟට දැන් බලන්න. දැන් මේ වෙලාවේදී ස්වර්ණතිලකා කියනවා මෙහෙට ඒ කියන්නේ උද්දාලට කියනවා මම මෙහෙට ආවේ ඇයි කියලා උද්දාලට ප්‍රකාශ. උද්දාලට කියනවා මම මෙහෙට ආවේ ඇයි කියලා. يعني ස්වර්ණතිලකා මේ පංචමදුරාපුරයට ආවේ ඇයි කියලා ස්වර්ණතිලකා මේ වෙලාවේදී ප්‍රකාශ කරන උද්දාලට. හරි. එතකොට සහ මෙතන මානව දයාවක් නිරූපණය කරනවා. හරි. මෙතන පුතේ මානව දයාව කියන එක නිරූපණය වෙනවා. මෙතනදී. සහ මානුෂීය සිතුවිල්ලක් නිරූපණය වෙනවා. මානුෂීය සිතුවිලි. මේවා ලියාගනින්න මේ පොඩි පැත්තකින් හරි කමන්න ලියාගනි. මානුෂීය සිතුවිලි නිරූපණය වෙනවා. හරි. ඊට පස්සේ සත්‍ය නොසඟවා සීලුම දේම ප්‍රකාශ කරනවා. අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැතුව සත්‍ය දේවල්ම ඇය ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. හරි. දැන් කියන මෙන්න මෙහෙම දෙයක් කියනවා. අපේ දේශේ පංචමදුරා නමින් යුත්තේ සැඩොල් නායක බමුණු දුටුපුත් මා කෙරේ අනුරක්ත ඌයේ වස්ත්‍ර අභරණ මල් බුලත් තෑගි භෝගද මව්පියන් හට දෙමින් නිරතුරු විචාලේ මා සරණ ගන්ට. පංචමදුරාපුරේ හිටියලු සැඩොල් නායකයාගේ පුතේ. ඒ පුතා මාව දැකලා වශී වෙලා ඒ පුතා හැමදාම අපේ දෙමව්පියන්ට විවිධාකාරයේ තෑගි භෝග ආභරණ ගෙනල්ලා දෙනවා මාව බලාපොරොත්තු වෙයි කියලා මේ වෙලාවේදී ස්වර්ණතිලකක් කියනවා. ඊට පස්සේ කියනවා දකින විට ඒ බමුණා මා සිතේ හටගත්තේ පිළිකුලකි. මට ඒ බමුණා දැක්කට පස්සේ මට පිළිකුලක් හටගත්තා. බමුණා දැක්කට පස්සේ මට පිළිකුලක් හටගත්තා. හරි. ඊට පස්සේ කියනවා එවැනි කෙනෙකු සමීපේ සහවාසයේ දැරිය හැකිද? කාහාට නම් සිතක් වේද? ආදරයක් නැති තැන රැඳෙන්න බෑ. දැන් ඔයාගේ අම්මයි තාත්තයි අද උතන ඉන්නේ ඒ දෙන්නා යම් ආකාරයකින් තේරුම්ගෙන අද ඉන්න නිසා. එතකොට මෙයා අහනවා ආදරයක් නැති තැන ඉන්නේ කොහොමද? මට යාව දැක්කට පස්සේ පිළිකුලක් ඇති වෙන්න එපා වීමක් මට තියෙන්නේ. ඒක නිසා මං එයාට ආදරය කරේ නැහැ කියලා මේ වෙලාවේදී ස්වර්ණතිලක එයාගේ ඇත්තම ස්වරූපේ කියපාන. ඇත්තම කතාව කියන. කාහට නම් සිතක් වේද? කාටවත් සිතක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා දැන් ඔන්න විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවෙන බව ධර්ම යථාර්ථයක් වේ. විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙනවා කියලා යථාර්ථයක් ප්‍රකාශ කරන බුදුදහම තුල. හරි බලන්න මේ කොටස. කෙලෙමි පිළිකෙව් ඔහුගේ අයදුම මං ඔහුගේ ආදරේ පිළිකුල් කරා. හරි. අර සින්දුවක් තියෙන මොකක්ද සින්දුව? කරකාර බඳින්නට කාලේ හොඳ බහ දුන්නොත් ආලයිතින්. අර සින්දුවක් එන්නේ. අන්න ඒ සින්දුව වගේ. හරි. දැන් අරයා කරපු ආදර සිතුවිල්ල අරයා කරපු ඒ
අයදුම අපේ ස්වර්ණතිලක මොනා කරන්නේ? ඒක පිළිකුල් කරනවා. ඊළඟට ඒතෙමේ රැහැණි වී ගොස් සල්ට හරි කීමුසා බස් නොඑක ඊට පස්සේ කීමුසා බස් නොඑක ස්වර්ණතිලකාත්වමු සරණ පාවා ගන්නට වංශවත් අය පතයි සමකුලේ වන අපට අවමාන කරන්නේ. දැන් රජතුමා ගාවට කියලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. දැන් අර වංශවත් නායකයාගේ පුතා හරි රජතුමා ගාවට ගිහිල්ලා කියන රජතුමනි ස්වර්ණතිලකා වංශවත් අයව පතනවා. අපිව සමවයසේ අයව එයා ප්‍රතික්ෂේප කරනවා කියලා. පිළිකුල් කරනවා කියලා කියනවා. පුතේ මේ කාලේ තිබුණා මේ එක්තරා වූ ධර්මයක්. ඒ තමයි පුරුෂයන්ව පිළිකුල් කිරීම. එහෙම ඒ විදිහට ස්ත්‍රියක් පුරුෂයෙක්ව පිළිකුල් කරොත් එහෙම ඒ ස්ත්‍රියට දැඩි දඬුවම් ලබන්න වෙනවා කියලා දැඩි නීති පද්ධතියක් තිබුණා. ඉතින් මේ නීති පද්ධතිය යටතේ මේ නායකයාගේ පුත්‍රයා හරි සඩොල් නායකයාගේ පුත්‍රයා ගිහිල්ලා රජතුමාට මේ ගැන ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මෙහෙම දෙයක් ඊළඟට එනවා. සමුකුලේ වන අපට අවමාන කරන්නේ බස් නොදේ විවාහෙට. හරියට උත්තරයක් දෙන්නේ නැහැ විවාහ වෙන්නේ. ඊළඟට නර නිදුහු අදමින් ඔහු අදන්. උමතු වී කෝපෙන් නොවිමසා තතු සියල් නිරපාහු අප දෙදෙන පංචමදුරාකුවේ. දැන් මේ විලාසී ස්වර්ණතිලකා කියන මං අරයට කැමැත්තක් දුන්නේ නැති හින්දා රජතුමා කිසිම විමසිල්ලක් නැතුව අපි දෙන්නව ඒ රාජ්‍යයෙන් පිටුවහල් කරා කියලා කියනවා. රජතුමා අපි මේ රාජ්‍යයෙන් පිටුවහල් කරා කියලා මේ වෙලාවේදී කියනවා. හරි රජතුමා කෝප වෙලා පියා සමග අපි වෙලෙව්වා. හරි ඉතින් මට නැවත විවාහයක් එපා කියලා කිව්ව නිසා. හරි ඊළඟට දැන් ස්වර්ණතිලකා තුල මේ උද්දාල බමුණා විවාහ කර ගැනීමේ රුචිය නැති බව හංගවල. හරි දැන් මේ කොටසෙන් ස්වර්ණතිලකා තුල උද්දාල බමුණාව ප්‍රතික්ෂේප කරන විවාහ කර ගන්න බැරි කමක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? කරනු වස් උවටහන් පියාට අසරණ වූ ආවේමිය ඔහු කැටුව ස්වාමියෙකු වූ සරණ පාවා ගන්නට මාසිතේ අදහසක් නොවී කිසි මට කිසිම ස්වාමි පුරුෂයෙක් එපා මං තාත්තට උදව් කරමින් මගේ ජීවිතය මං ගත කරනවා කියලා මේ ස්වර්ණතිලකා කියේ කාටද උද්දාලට. එතකොට මෙතනදී කරන්නේ උද්දාල ප්‍රතික්ෂේප කිරීම. එකපාරම කෙල්ලෙක් කවදාවත් කැමැත්තක් දෙන්නේ නැහැ. නේ? කෙල පොටක් මාන්නේ පෙන්නනවා. කෙල පොටක් උද්දච්චකම පෙන්නනවා. ලොකුකම දානවා. නේ? එකපාරම කොල්ලෙක් ඇහුවොත් එහෙම ලස්සන කොල්ලෙක් වුණත් එහෙම තමයි. ලස්සන කොල්ලෙක් ඇහුවොත් එහෙම මේ මං ඔයාලට කැමති නංගි කියලා එකපාරම කැමැත්තක් දෙන්නේ නැහැ. කියන්න තියෙන දේවල් ටික ඔක්කොම කියනවා. අනේ අයියේ මට බෑ අයියේ මගේ පපුවේ හිලක් තියෙනවා. මාව ඉස්සරහට ඔපරේෂන් කරන්න ඉන්නේ මට තව මාස කිහිපයක් මට ජීවත් වෙන්නත් තියෙන්නේ. අයියා වෙන කෙනෙක් දිහා බලා ගන්න කියලා එහෙමත් කියනවා. සමහරලාට කියනවා ආයිමත් මගේ එක පැත්තක් පණ නැහැ අයියේ. හරි. මගේ ඇස් දෙක පේන්නේ නැහැ අයියේ. මගේ අත් දෙක පණ නැහැ අයියේ. මගේ එක අතයි තියෙන්නේ, මගේ එක කකුලයි තියෙන්නේ. මගේ එක පැත්තක් පණ නැහැ. කියන්න තියෙන දේවල් දෙක ඔක්කොම කියනවා. හරිද? ඊට පස්සේ ආයෙමත් තියෙනවා තව දේවල් තියෙනවා නේ. තව තියෙනවා. කියන දේවල් ටික ඔක්කොම කියනවා. හරිද? අපේ අම්මයි තාත්තයි කැමති නැහැ. අපේ අම්මයි තාත්තයි හොයන ටිකක් වැදගත් පවුලක වැදගත් තැනකින් හොයන්නේ. අපේ අම්මා තාත්තා ගොඩාක් පෝසත් අය. අනිත් එකයි වා කළුයි. වාගේ කිසිම ලස්සනක් නැහැ. හරි? සුදු උනක් කියනවා නේ අයියා. සුදු උනාට වැඩක් නැහැ අයියේ. වා ඉගෙනගෙන නැහැ. මං ඉගෙන ගත්ත මං බයෝ කරේ. ඔයා ආර්ට් නේ කරලා තියෙන්නේ. මම බයෝ කරේ ඔයා මැක්ස් නේ කරලා තියෙන්නේ. මම මැක්ස් නේ ඔයා බයෝ නේ කරලා තියෙන්නේ ගැලපෙන්නේ නැහැ කියලා විවිධාකාර බුදු අම්මේ තියෙන දේවල් ටික ඔක්කොම දානවා. හරි? උද්දච්චකම, මාන්නය, ලොකුකම, හරි මේ හැම දෙයක්ම අර වෙලා සාමාන්‍ය සමාජයේ තියෙන දේම තමයි මෙතන පෙන්වන්නේ. එකපාරම කැමැත්තක් දෙන්නේ
එක පාරක මත දෙන්නේ නැහැ. තියෙන දේවල් ටික ඔක්කොම දාලා තමයි කියන්නේ. හරි? ඊට පස්සේ උද්දාල කියනවා හරි මා කෙරේ සෙනේ ඇති කෙනෙක් නැත මුළු ලොවේ පාළු කතරකි මාහද නැත එහි සෙවණා සිසිලාස ගෙන දෙන දියසීරාවක් නැත එහි අටගන්නේ. හරි? දැන් මේ වෙලාවේ උද්දාලත් වැඩේ අතාරින්නේ. දැන් මාර ගැටුමක් ඈ. දැන් අර විදියට ස්වර්ණතිලකක් කියනවා මේ මෙහෙමයි සීන් එක කියලා ස්වර්ණතිලකක් කියනකොට උද්දාල ඒකට නැවත ගේනවා ප්‍රතිඋත්තරයක් ගොඩනගන. හරි? එයා කියනවා මට කිසිම දෙයක් මට වැඩක් නැහැ. මට ඔයාවයි ඕනි කියලා. ඒ වගේ ඉන්නවනේ. සමහර කොල්ලෝ ඉන්න බලන්න ඒ මම කියනකොට තේරෙයි. සමහර කොල්ලෝ කියනවා මේ මට කිසිම දෙයක් වැඩක් නැහැ. මට දෑවැදි ඕනේ නැහැ. මට මුකුත් ඕනේ නැහැ. වාගේ කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයා කැත වුණක් කමක් නැහැ. වාගේ එක පැත්තක් පණ නැතුණට කමක් නැහැ. මං ඔයාට ආදරේ. ඔයා මට ආදරේ කරේ නැතුණට මං ඔයාට ආදරේ. කියන්න තියෙන දේවල් ටික කොල්ලෝ කියලා ඉතින් මොකක් හරි කරලා එතන ගහ ගන්නවා ඉතින්. හරි? ඊට පස්සේ දැන් මේ උද්දාල ස්වර්ණතිලකාට ප්‍රේම කිරීමක් නෙමෙයි කරන්නේ. හරි? උද්දාල මේ වෙලාවේදී ස්වර්ණතිලකාට ප්‍රේම කිරීමක් නෙමෙයි කරන්නේ. ස්වර්ණතිලකාගේ ශරීරයට වසඟ වෙලා ඒ ශරීරයේ පහස විඳින්නයි මේ උද්දාල හැදෙන්නේ. උද්දාල මේ හදන්නේ ස්වර්ණතිලකාගේ ශරීරයේ පහස විඳින්න. පෙරේතේ. ඔව්. පෙරේතේ. ස්වර්ණතිලකාගේ ශරීර පහස විඳින්නයි හදන්නේ. ආ ප්‍රේමයක් නෙමෙයි මෙතන ගොඩනගන්නේ. හරි? ඊළඟට පාළු කතරකි මාහද මගේ හදවත පාළු වෙලා ගිහිල්ලා. මගේ හදවත කාන්තාරයක් වෙලා ගිහිල්ලා. බලන්න මේලා කියන දේවල් ටික අපේ කොල්ලෝ ටික කියන දේවල් මම මෙතන දාලා තින්නේ. කොල්ලෝ ටික කියන දේවල් සෙට් එකම මෙතන තියෙනවා. මගේ හදවත පාළු වෙලා ගිහිල්ලා. මගේ හදවත කාන්තාරයක් හා සමානයි. හරි? ඊළඟට කියනවා ඒකද එතන කිසිම සෙවණක් නැහැ කියලා එතන කියන පස්සේ සිසිලස කියන දියසිවුරාවක් නැහැ කියලා කියනවා. සිසිලස කියන දියසිවුරාවක් නැහැ කියලා කියනවා. කිල්ල වගේ තමයි කොල්ලොත් අනිත් පැත්තට දෙනවා ඉතින් ගේම. හරි? ඊළඟට කියනවා එකලාව සැරසෙමි ශුන්‍යතාවෙන් වෙලි මාගේම හදවත කතරේ. දැන් අර විදිහට කියන දේවල් ටිකත් අපේ උද්දාල කිව්වා. දැන් ආයෙමත් ස්වර්ණතිලකා ගේමට බහිමු. යා කියනවා මානවකයෝ සෙනේ ඇතියෝ. ඊට පස්සේ ඔබතුමාගේ හිත පතන්නු. බැති සිතින් ඔබහට පුදන්නු. සියලු සැප දුක් ගැන බලන්නු. කලන මිතුරෝ නොවේද්දොහු හුදකලා විය හැක්කේ කෙලෙසද? ඔයාගේ ළමයි වාට ආදරේ. එයාලා ඔයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. බැති සිතින් ඔබහට පුදනවා. එයාලා ඔයාට දෙවියන්ට හා සමානව ගරු කරනවා. ඊට පස්සේ සියලු සැප දුක් ගැන බලන්න. ඔයාගේ සැප, ඔයාගේ දුක, ඔයාගේ හැම දෙයක්ම බලන්නේ එයාලා. ඔයාගේ ගෝලේ ඔයාගේ ගෝලේ ඔයාට ආදරේ. ඊළඟට කලන මිතුරෝ නොවේද්දෝ. ඔයාගේ හොඳම යහළුවන් එයාලා නෙමෙයිද? ඊට පස්සේ හුදකලා විය හැක්කේ කෙලෙසද? දැන් අර විදිහේ දැන් උද්දාල අර වෙලාවේ කියනවනේ මගේ හිත සම්පූර්ණයෙන්ම කාන්තාරයක් වගේ කියලා. ඒ වෙලාවේදී ඒකට ප්‍රතිපිහාරයක් දක්වනවා. ඔයාගේ ළමයි ඉන්නව යාට එයාලා ළමයි ඔයාට ආදරෙයි. ළමයි ඔයාගේ සැප දුකට ඉන්නවා. ඔයාගේ කල්යාණ මිතුරන් එයාලා නෙමෙයිද? ඉතින් හුදකලා වෙන්නේ කොහොමද කියලා අහනවා. සාමාන්‍ය අපේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර වෙන ප්‍රශ්නයක් මේක එන්නේ. හරි? ඒක බලන්න නව්‍යතාවයකින් අවස්ථාවට ගැලපෙන පරිදි උචිත විදිහට කාව්‍යෝක්ති සංකල්ප රූප ගොඩනංවල තියෙන විදිය. හරි? ඊට පස්සේ උද්දාල ආයිමත් කියන මෙන්න මේක කතාවක්. ශිෂ්‍යව මට කරති බුහුමන්. ඔව් මට ශිෂ්‍යයන් ගරු කරනවා. භක්ති ප්‍රේමයේ ඇත ඔවුන් තුල. ඔවුන් මට ගරු කරනවා. ඊට පස්සේ මා කෙරේ මතු නොවේ එලෙසට ශිල්ප ශාස්ත්‍රයේ වෙතද දක්වරි. ඊට අධිකව භක්ති ප්‍රේමය. භක්ති ප්‍රේමයේ ගෞරවයෙන් හෝ කුමක් කිවද ඒකක්වත් නොවේ සෙනෙහස. භක්ති ප්‍රේමය කියලා කියන්නේ ඊට පස්සේ ගෞරවය කියලා කියන්නේ සෙනෙහස නෙමෙයි කියලා මේ වෙලාවේ ස්වර්ණතිලකාට උද්දාල කියනවා. උද්දාල ඒ විදිහට ස්වර්ණතිලකාට කියනවා. හරියට සාමාන්‍ය ගුරුවරයෙකුගේ ජීවිතය හා සමානයි.
නේ උඹලා දැන් මට උඹලා දැන් මේ පන්තියෙන් ගත්තොත් මේ පන්තියෙන් උඹලා මට දැන් ආදරේ උඹ මං කියන ඕනම දෙයක් දැන් කරනවා හැබැයි ඒක තව පුංචි කාලයක් හැබැයි ඒ කොටස ඔයාලා මට ආදරය කරන්නේත් මාව දකින්නෙත් ඊට පස්සේ මට ගරු බුහුමන් කරන්නේත් තව පුංචි කාලයක් ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න නේ එතකොට අන්න ඒක එතන තියෙන සෙනෙහසක් නෙමෙයි කියලා උද්දාල ස්වර්ණතිලකාට කියන නේ තේරුණා ඊට පස්සේ ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පා මුල තබන බුහුමන ඒකක්වත් නොවේ සෙනෙහස කියලා කියනවා දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා බලා ඉන්නා දේකි සෙනෙහස කියලා කියනවා දැන් මේ වෙලාවේ කියනවා දිවා රෑ දෙකේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න එක තමයිලු සෙනෙහස කියන්නේ මරු වැඩේ හරි පට්ට බටර් පාරක් ගන්නවා පුතා මේ කොහොමද කියන්නේ මෙහෙම කියනවා දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා බලා ඉන්න දේකි සෙනෙහස කියලා පුදුම බටර් එකක් ගන්න හරි නොලැබ පරිභව මුත් කිසිත් අන් හරි මොලොක් තෙපුලක් ලබා ගැන්මට ජීවිතේ තුරු මුහුණ මත ඇස් රඳා ඉන්නා දේකි සෙනෙහස කියලා කියනවා. හරි? එතකොට මේ විදියට ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයත් එක්ක ඔයාගේ තුරුලේ ඉන්න එක තමයි කියනවා සෙනෙහස. ඒක තමයි ආදරය කියලා කියන්නේ. හරි? ඊළඟට ආයමත් ගායකයන්ගේ ප්‍රකාශයකින් නැවතත් කාව්‍යෝක්තියකට එනවා. හරි? මේ ගායකයන්ගේ ප්‍රකාශය වල මාක් කරගන්න කාව්‍යෝක්ති බස්වහරකට මේ ගායකයන්ගේ මේ ප්‍රකාශය. හදවත් කතරේ මලක් පිපෙන්නට දියසීරාවක් සිසිලස දෙන්නට වියලුණු පොළවෙන් මතුවී එන්නට සඳ නොමැලිව පිපී තිබෙන්නට මානිසා net මිනි පහන් තුල දල්වනුවේ පෙන් දැල්ල නොනිවා එකලූ කරනුවේම හද මధుරද අරක්ගෙන ඇති අඳුර දුරලා දැන් මේ විදිහට අරයා උද්දාලසා ස්වර්ණතිලකා අතර ඇතිවෙච්ච තරඟකාරී ස්වභාවය නැවත වතාවක් එක මට්ටමකදී එකතු කරනවා අලුත් විදිහකට ප්‍රකාශ කරනවා හරි එතකොට අන්න ඒවා මේ සංකල්ප රූප මැවෙන විදිහට මේ භාෂාව ගොඩනංවලා තියෙනවා දැන් ඊළඟට අපිට කතා කරන්න දැන් මේ දෙවෙනි අංකය මෙතනින් ඉවරයි දෙවෙනි අංකය දැන් ඉවරයි ඊළඟට අපිට තියෙන තුන්වෙනි අංකය එතකොට තුන්වෙනි අංකය තුලදී ශිෂ්‍යයන්ට මේක දරා ගන්න බෑ දැන් මේ දෙන්නා ඊට පස්සේ තුන්වෙනි අංකය තුලදී මේ දෙන්නා එකතු වෙලා ඊට පස්සේ මාස ගණනාවක් ගියාට පස්සේ මාස ගණනාවක් යනකම් ගුරුවරයා පන්ති කාමරේ කරන්නේ හරි ඉතින් ඒවට ළමයි ටික කෝපාවිෂ්ඨ වෙලා ස්වර්ණතිලකාව මරන්න උත්සාහ කරනවා ඒ මරණයෙන් පස්සේ උද්දාල ඒ ශෝකේ නිසා මරණයටපත් වෙනවා ඉතින් ඔන්න ඔය කොටස අපිට ඊළඟට කතා කරන්න තියෙන කොටස දැන් ඉතින් දෙවෙනි කොටස සම්පූර්ණ ඉවරයි හරිද දෙවෙනි කොටස සම්පූර්ණ ඉවරයි දැන් මේක මෙතනට වෙනකන් තේරුණාද උඹලට මේක මෙතනට වෙනකන් තේරුණාද හරි තේරුණා නම් ඒ ඇති හොඳද හරි තේරුණා නම් ඒ ඇති මේ එතකොට දැන් මේකේ විශේෂ කොටස් ටික කියන්නේ විචාර වලට අපි මේ කොටස මං මේක කෙටි කොටසක් මේකේ කාව්‍යෝක්ති බස්වාරක් පිළිබඳව තමයි වැඩිපුරම සඳහන් වෙන්නේ එතකොට මේ කොටස් ටික ඔයාලා මාක් කරගන්න සහ මං ඊළඟට විචාර වලදී මේ අංක වලින් වෙන වෙනම විචාර ප්‍රශ්න වලට දෙනවා ඒවා අපි සාකච්ඡා කළ යුතුයි මේ එතකොට මේ වැඩේ අපිට කරගන්න පුළුවන් හරි හරි දැන් අර මම වෙලෙව්වක් දන්නේ නැහැ පුතා කැම්පස් එකේ ලෙක්චර්ස් එකේ හරි මේ එතකොට දැන් අද අපි මෙතනින් නතර කරමු හරි ඌට වැඩක් ඉන්න ගමන් තමයි මම ඔයාලත් එක්ක මේ සම්බන්ධව පන්ති නතර කරන්නත් හදලා නතර කරන්න බෑ කියලා පන්ති කරා මොකද සතියක් තිස්සේ පන්ති කරේ නැති ඉඳ හරි
දැන් උඹලට දැන් එතකොට ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා හවස කීයටද ගෙදර එන්නේ? මට එක කියලා බලයල් ඔක්කොටම කලින්. ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍යයෙන් ගෙදර එනකොට කීය විතර වෙනවද? 3-4 වෙනවා. ඒක නම් දැන් මේ අපි ඉස්සෙල්ලා සතියේ දවස් දෙකක් විතර කරානේ සිංහල පන්තිය. දැන් සතියකට මේක දවසයි කරන්න වෙලා තියෙන්නේ. එකක් තමයි කරන්ට් එක යනවා. ඊට පස්සේ අනිත් එක තමයි ඉස්කෝලේ වැඩලා තියෙන දවස් 5ේම. හරි. අපි මෙහෙම කරමු. අපි සිකුරාද යන්නේ නැතුව ඉමු. මොකද කියන්නේ යෝජනාව? හරි. එතකොට ඒ වැඩෙත් හරි. එහෙනම් ප්‍රේමතෝ ජයති ශෝක නාට්‍යයේ දෙවන කොටස ඉවරයි. හරි. ප්‍රේමතෝ ජයති ශෝක නාට්‍යයේ දෙවන කොටස ඉවර කරා. ඊළඟට අපි ඊළඟ දවස් සාකච්ඡා කරමු තුන්වෙනි කොටස. හරි. තුන්වෙනි කොටස ඊළඟට සාකච්ඡා කරමු. අද හවසට BC කරන ළමයින්ට ක්ලාස් එකක් තියෙනවා. අද හවස BC කරන උන්ට ක්ලාස් එකක් තියෙනවා. දෙකටද ඔගෙත් දැම්මේ. මේ BC කරන සෙට් එක අද හවස දෙකට ලෑස්ති වෙන්න. හරි. එයාලගේ ක්ලාස් එක කරේ නේද සති දෙකක් විතර. හරි. එහෙනම් ඒ ළමයි ලෑස්ති වෙන්න ඊළඟට අපි තුන්වෙනි අංකෙන් හම්බෙමු එහෙනම්. හරි. එහෙනම් මේ ප්‍රේමතෝ ජයති ශෝක නාට්‍ය දෙවෙනි අංක ඉවරයි. හරි. පළවෙනි අංකේ බලපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම පළවෙනි අංකේ බලන්න. ඒකේ ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරා පොය දවසේ. හරි. එහෙනම් අපි අදට මෙතනින් නතර වෙමු. එහෙනම් අපි ළමයි ඔක්කොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න කියලා කියනවා.